සාදු සාදු. සදැහැති පින්නතුනි, මේ මොහොතේ පින්නති ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් දේශනා කරන්නට යෙදුණු බොහොම අපූර්ව පෙර නොඅසූරු දහමක් ශ්‍රවණය කරන්න. විශේෂයෙන් මීට පුංචි කාලයකට කලින් මා සිහිපත් කළ පින්නත් ඔබට විශේෂයෙන් වර්තමානයේ මේ පවතින ස්වභාවයත් එක්ක කල්පනා කරලා ධර්ම විනිශ්චයක ආකාරයෙන් යම් යම් දහම් කරුණු කීපයක් හැබෑවටම ඔබට නිර්වද්‍යව පැහැදිලි කර දෙන්නට ආර්ය දේශනාවට අතරතුර යම් යම් අවස්ථාවල දේශන කීපයක් යොදා ගන්නට මා කල්පනා කරන බව. අද දවසේ ධර්ම විනිශ්චයට අනුව මා තෝරාගත් මාතෘකාවකට අනුව ඔබේ මිසදිටු දුරු කරමින් අඩුම තරමින් දසවස්තුක සම්මාදිට්ඨිය මට්ටමටවත් ශ්‍රාවකයක් හැඳවන්නට මේ දේශනය පාවිච්චි කරන්න මා කල්පනා කළා. ඒ නිසා ප්‍රඥා රූපවාහිනිය නරඹමින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන මේ ලෝකේ පුරා විසිරී සිටින අප්‍රමාණ මනුෂ්‍යයන්ට, විශ්වයේ පුරා විසිරී සිටින අප්‍රමාණ දෙවියන්ට මේ දහම් කරුණු පිළිබඳව සිදු කරන විනිශ්චය බොහෝ කොට උපකාර වේවි. ලෞතර බුදු පියාණන් වහන්සේ සිදු කළේ එක්තරා විනිශ්චයක්. උන්වහන්සේ තමයි මේ විශ්වයේ පහළ වෙච්ච අසහාය විනිශ්චයකාරයා. උන්වහන්සේගේ විනිශ්චය හරි අපූර්ව එකක්. උන්වහන්සේ මනාකොට ධර්මයත් අධර්මයත් පැහැදිලිව නිර්වුල්ව වෙන් කරගෙන බෙදාගෙන ඊට අනුරූපව ධර්මය ධර්මයේ විදිහට අධර්මය අධර්මයේ විදිහට පැහැදිලි කරලා විග්‍රහ කරලා ඒ ධර්මයෙන් සැනසීමත් අධර්මයෙන් පිරිහීමත් සිද්ධ වෙන ආකාරය පිළිබඳව විවරණය කරලා දීපු විනිශ්චය කරලා දීපු හරි අපූර්ව විනිශ්චයකාරයාණන් ලෞතර බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේගේ ඒ විනිශ්චයට අනුවම අද දවසේදී සමහර දහම් කාරණාවන් පිළිබඳව පවතින යම් යම් දෘෂ්ටි නිවත් කරලා නිවැරදි දෘෂ්ටියකට පැමිණෙන තැනට ඔබ ඔසවා තබන්න මේ කාලයත් පාවිච්චි කරනවා. සදැහැති පින්නතුනි, අද දවසේ පින්නති ඔබ හැමදෙනාම සූදානම් වෙන්නේ ලෞතර බුදු පියාණන් වහන්සේ දෙව් මිනිසුන්ගේ හදවත් වලට කතා කරමින් මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් පෝෂණය වෙලා දේශනා කරන්නට යෙදුණු ආශ්චර්යවත් ශ්‍රී සද්ධර්මය ශ්‍රවණය කරන්න. පිනති ඔබ හැමදෙනාටම මං කලින් සිහිපත් කළා මේ දේශන අතරතුරේදී වරින් වර ධර්ම විනිශ්චයක ආකාරයෙන් යම් යම් දහම් කාරණා කීපයක් පිරිසිදු කරන්නට අවශ්‍යයි කියන කාරණාව.
එනිසා එවැනි පිරිසිදු කිරීමක් වෙනුවෙන් අද දවසත් මේ දේශනයත් යොදා ගන්නට මා කල්පනා කරනවා. බුදු පියාණන් වහන්සේ මේ විශ්ව විනිශ්චය, ධර්ම විනිශ්චය, ලෝක විනිශ්චය හරි අපූර්වවට සිද්ධ කළා. එය එසේ සිදු කළ හරි අපූර්ව විනිශ්චයකාරයන්න් වහන්සේ ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ ශ්‍රාවක දරුවන් විදිහට අද දවසේ අපිටත් සිදු වෙලා අහිංසක දෙව් මිනිසුන් නියත මිසදිටු බවින් මුදවන්නට, මිත්‍යා දෘෂ්ටියේ තියෙන භයානක බව තේරුම් ගත්ත බුදු සමිඳුන් අපට කියලා දුන්නා. ගම් නියම් ගන් සිසාරා සැරිසරමින් මේ අසරණ අහිංසක මිනිස්සුන්ට සම්මා දිට්ඨියට පත් වෙන්නට අවශ්‍ය කරන මඟ විවර කරන්නට. ඒ නිසාම අධර්මය ධර්මයේ ලෙසගෙන, ධර්මය අධර්මයේ ලෙසගෙන මුලාවට පත් වෙලා, මිසදිටු බවින් පෝෂණය වෙලා, සම්දිටු බවින් දුරස් වෙලා, නිවනෙන් ඈත් වෙමින් සසරටම ලෝකයටම දුකටම ඇදෙන අසරණ අහිංසකයෝ වෙනුවෙන් ආර්ය දේශනය කරන අතරතුරේදී ධර්මයේ විනිශ්චය වෙනුවෙනුත් පුංචි කාලයක් පාවිච්චි කරන්නට මා කල්පනා කළේ. ඒ අවශ්‍යතාවයක් බව හැඟුණා. ඒ නිසා මේ ධර්ම විනිශ්චය දේශනයන් සමහර කෙනෙක් කියලා කිව්වහම ලෝකයට බැඳුණු, ලෝකයේම උසස් කොට සලකන, ලෝක ධර්මයන් එක්කම ජීවත් වෙන, ලෝක ධර්මයන්ගේම හරය දකින, ලෝක ධර්මයන්ම හොයන, ලෝකයෙන්ම සුවපත් වෙන්න, සැපවත් වෙන්න උත්සාහ කරන කෙනෙකුට, සමහර කෙනෙක් එවැනි කෙනෙකුට පපුවට ගහනවා වගේ වෙන්න පුළුවන්. වෙඩි තියනවා වගේ වෙන්න පුළුවන්. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේ වෙඩි තියන්න ඕන තැනදී වෙඩි තිබ්බා. මරන්න ඕන තැනදී මැරුවා. විනාශ කරන්න ඕන තැනදී විනාශ කළා. පුංචි දරුවොත් මේ දේශන අහන නිසා මරන්න ඕන තැනදී මැරුවා කිව්වහම ඒකෙන් අදහස් කරන්නේ ප්‍රාණඝාතය කළා කියන එක නෙමෙයි. උන්වහන්සේ සංකල්ප මැරුවා. උන්වහන්සේ දෘෂ්ටි මැරුවා. උන්වහන්සේ සියලු මිච්ඡා සංකල්ප, මිච්ඡා දෘෂ්ටි මරලා විනාශ කළා. සම්මා සංකල්ප, සම්මා දිට්ඨිය පුබුදවන්නට කටයුතු කළා. උන්වහන්සේ ගත් මගනේ අපි ගන්න ඕනේ පින්නතුනේ. උන්වහන්සේ ගිය මගනේ අප යන්නට ඕනේ. ඒ නිසා ඒ මග යන්නට දරණ මේ වෑයමේදී ඔබටත් ඒ මගට අවතීර්ණ වෙන්නට කරන මේ අනුශාසනාවේදී මේ සියල්ල සිද්ධ කරන්නේ හරීම කරුණාවෙන් මෛත්‍රියෙන්. මේ සිදු කරන එකම දේශනාවකදීවත් අදහසක් නැහැ පින්නතුනේ කිසිම මිනිසෙකුට, අපේ සහෝදරයෙකුට පහර ගසන්නට, කිසිම වෘත්තියකට, කිසිම දැක්මකට, කිසිම යම් අදහස් ආකල්පවලට පහර ගසන්නට කිසිම විදියකින් උත්සාහයක්, කැමැත්තක් අබමල් රේණුවකින්වත් ඇත්තේ නැහැ. එනිසා සමහර කෙනෙකුට දැනුනොත් මේක අපටයි කියන්නේ, මටයි කියන්නේ, අපේ වෘත්තියට, අපේ චින්තනයට මේ ස්වාමීන් වහන්සේ පහර ගහනවා වගේ දැනෙනවා නම් එසේ නොවේවා. සියලු ලෝක සත්වයන්ගේ හිත පිණිස, සුව පිණිස මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන් ලෞතර බුදු සමිඳුන් දේශනා කළ ධර්මයට අනුවම
අපගේ චින්තනයෙන් බැහැර වෙලා අපට අවශ්‍ය වූ ස්වභාවයන්ගෙන් බැහැර වෙලා බුද්ධානුමතයට අනුවම මේ කාරණාවන් විග්‍රහ කරන්නයි උත්සාහ කරන්නේ. එතකොට මේ විග්‍රහය බුදු පියාණන් වහන්සේගේ. ඒ විග්‍රහය තථාගතයන් වහන්සේගේ. ඒ නිසා පින්නතුනේ මගේ විග්‍රහයට ඔබ මොන විදිහට හිතුවත් තථාගතයන් වහන්සේගේ විග්‍රහයට එක්ක කිලිටි කරගන්නට එපා. ඒ නිසා මේ උත්සාහය අප ඉස්මතු වෙන්න නෙවෙයි. මේ උත්සාහය ඔබේ මිසදිටු දුරු කරන්නමයි. ඔබව ආර්ය භූමියේ උදෙසා කැඳවාගෙන යන තැනට අවශ්‍ය කරන මූලාරම්භයක් වෙනුවෙන් දසවස්තුක සම්මාදිට්ඨිය මට්ටමටවත් නෑවිත් සිටින අසරණ අහිංසකයෝ නියත සතර අපාගත වෙන්න සිටින අසරණ අහිංසකයෝ එයින් මුදවලා අඩුම ගණනේ නිවන කොහොම වෙතත් සුගතිය තුලටවත් යොමු කරන්නට අවශ්‍ය කරන දේශනාව නිවන් දකින්නට හයිය නැති, මිදෙන්නට හයිය නැති, නිවෙන්නට හයිය නැති, පොකුණ පතුලෙම නෙළුම් ගහ යන්තමට නෙළුම් ගහෙන් එළියට එන්න ඇවිල්ලා මෝරන්නේ නැතුව කුණු වෙලා යන්න හදන නෙළුම් පොහොට්ටුවකට පණ දීලා යන්තමට හරි පිපෙන්න උදව් කරන්නයි මේ හදන්නේ. එනිසා නැවතත් සිහිපත් කරනවා කිසිම ශාස්ත්‍රයක්, කිසිම වෘත්තියක්, කිසිම පුද්ගලයෙක්, කිසිම ආයතනයක් ඉලක්ක කරගෙන නෙවෙයි මේ දේශනය කරන්නේ. එහි මේ දේශනේ එකම පරමාර්ථය නිවන වසාගෙන දෘෂ්ටියෙන්, මිත්‍යා දෘෂ්ටියෙන් මුල් බැසගෙන ඉන්න අහිංසකයන් බුද්ධ ශාසනය තුල නිවැරදි මාවතට යොමු කර ගැනීම විතරමයි. ඒ නිසා මුලදිම මම මෙහෙම කාරණාවක් සිහිපත් කරන්නම්. සමහර වෙලාවට ඔබ මේ ජීවත් වෙන විදිහට ජීවත් වුණොත් කවදා කොහොම කොතැනක කෙසේ මිය ගියත් ඔබේ උරුමය දැනටමත් සතර පාගත ස්වභාවය වෙලා තියෙනවා නම් මිත්‍යා දෘෂ්ටිය තුල ඉන්නකම්, නියත මිත්‍යා දෘෂ්ටියේ ඉන්නකම් ඒසේම තමයි. එතකොට අඩුම තරමේ ඒ නියත මිත්‍යා දෘෂ්ටියෙන් ගලවලා දසවස්තුකව හෝ සම්මාදිට්ඨියකට ගොඩ කරගෙන කවදා කොහොම කෙසේ කොතන මිය පරලව ගියත් ඔබව අඩුම ගානේ නිවන් දකින්ට ශක්තිය තියෙන, නිවන් දකින්ට පුළුවන් ස්වභාවයේ තියෙන සුගති ස්වභාවයකට ඔබව ගොඩ කරන්නට, ෂණ සම්පත්තියකට සමීප කරන්න තමයි මේ බුද්ධ ශාසනයේ ශ්‍රද්ධාවටවත් අඩුම ගානෙන්න ඕනේ. යේකේචි බුද්ධං සරණං ගතාස්සේ නතේ ගමිස්සන්ති අපායං පහය මානුෂ්‍යාපජාය දේවකායා පරිපූර්ණස්සන්ති. කවුරු හරි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ යනවා නම්, ධර්ම රත්නය, සංඝ රත්නය සරණ යනවා නම්, ඒ සරණ යන ධර්ම රත්නයේ ආනුභාවය ඒ පින්නතියන් සතර අපාගත නොකොට සුගතියට ගෙන එන්න තරම් දක්ෂකමක්, සමත්කමක්, ශක්තියක් ඒ තුල තියෙනවා. මේ මනුස්සකය බිඳුනට පස්සේ, මේ ජීවිතයෙන් නිදහස් වුණාට පස්සේ අර අනිවාර්යෙන් නියත මිත්‍යා දෘෂ්ටියක් නිසා සතර අපාගත වෙන්න හිටපු ඔබ මේ ධර්මයේ පිළිබඳව ඇති කරගත්ත ශ්‍රද්ධාව ඔබව ඒ සතර අපාගත භවෙන් මුදවලා සුගතියට කැඳවලා ඒ සුගතිය තුල සකසන ෂණ සම්පත්තිය
ඔබට නිවන් මාර්ග විවර කරાવી පින්නතුනේ. එනිසා ඒ පදනමේ ඉඳගෙන මේ දේශනය ආර්ය දේශනය නොවන බව මම ඔබට සිහිපත් කළා. 99.9%ක්ම සිදු කරන ආර්ය දේශනය නිවනටම අදාළ දේශනය චතුසත්‍ය සම්මාදිට්ඨියට අදාළ දේශනය වෙනුවට මා දේශන දෙක තුනක් හෝ අහිංසක අසරණයන් වෙනුවෙන් කරන්න තීරණය කළේ බුදු පියාණන් වහන්සේ වගේම ඒ මට්ටමේ ඉන්න අයටත් යම් හෝ උපකාරයක් අවශ්‍යයි කියන දැනට ඇවිල්ලා. ගොඩාක් ධර්මය නොතේරෙන, ගොඩාක් ධර්මයේ දියුණු නොකල අඩුම ගානේ මේ කර්මය කර්මඵලය අදහන තැනටවත් නොආපු ඔබ එතනටවත් ගෙන එන්න අවශ්‍යයිනේ පින්නතුනේ. අපි නිතර මුමුණන දෙයක් තියෙනවා. අපි නිතර සිහිපත් කරන දෙයක් තියෙනවා. අපි නිතර සජ්ජායනා කරන දෙයක් තියෙනවා. මොකක්ද ඒ? නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. මොකක්ද අදහස? බුදුරජාණන් වහන්සේ හැර වෙනත් සරණක් පිහිටක් මට නැහැ. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්ම රත්නය හැර මට වෙනත් සරණක් පිහිටක් නැහැ. එහෙමනම් නිතර මුමුණන, නිතර සජ්ජායනා කරන, නිතර හිතන මේ කාරණේ මොකද්ද පින්නතුනේ? මට ධර්ම රත්නයේ හැරෙන්නට ධර්මයේ රත්නය හා සමාන වෙන සරණක් නැහැ, වෙන පිහිටක් නැහැ. හරිම සරලයි, ඔබට තේරෙනවා. එහෙම කියන ඔබ, එහෙම හිතන ඔබ, එහෙම කල්පනා කරන ඔබ, එහෙම සජ්ජායනා කරන ඔබ හැබෑවට මේ එහෙම පිළි අරගෙනද? හැබෑවටම ඔබ එතනද ඉන්නේ? ඒ වචන මාත්‍රයක් විතරයි නේද? ඒ වචන මාත්‍රයක් විතරයිනේ. එහෙමනම් ඔබ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මය හා සමාන සරණක් පිහිටක් මට නැtei කිය නිරන්තරයෙන්ම ඔබ ධර්මය පසෙකලා ධර්මයෙන් තියෙන සරණ පිහිට රැකවරණය මදි කියලා හිතලා එහෙම රැකවරණයක් තියනවද නැද්ද කියලා විශ්වාස කරන්නටවත් බැරුව අන්සරණක් අන්පිහිටක් සොයාගෙන යනවනේ. මා එක දකින්නේ පින්නතුනේ හරියට මේ වගේ. යම් විෂයක් පිළිබඳව, කායික රෝගයන් පිළිබඳව යම් විෂයක් පිළිබඳව විශේෂඥ වූ වෛද්‍යවරයෙක් ඉන්නවා. ඒ වෛද්‍යවරයා ඉඳද්දී ඒ රෝගයට සියලු ප්‍රතිකාර දැනගෙන සුවපත් කරන්නට දක්ෂ වෛද්‍යවරයෙක් ඉන්නද්දී ඒ දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගන්න නැතුව කොන්දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගන්න යනවා වගේ එකක් තමයි මේක. මාරාන්තික ලෙඩක් තියෙන ඔබ ඒ ලෙඩේට විශේෂඥ වූ දොස්තර මහත්තයෙක් ඉන්නද්දී ඒ දොස්තර මහත්තයාට තමයි පුළුවන්, එයා තමයි හොඳම කෙනා, එයා තමයි දක්ෂම කෙනා කියලා ඔබ කියන ගමන්, හිතන ගමන්, කල්පනා කරන ගමන් මොකද්දෝ හේතුවකට ඒ දොස්තර මහත්තයාව පහු කරගෙන කොන්දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගන්න යනවා. කොන්දොස්තර මහත්තයාගෙන් ගන්න ඕනේ බෙහෙත් නෙමෙයි, ටිකට්. හැබැයි කොන්දොස්තර මහත්තයාගෙන් බෙහෙත් ගන්න හදනවා නම් ඒ ඔබට මාරාන්තික වෙන්න පුළුවන්. දොස්තර මහත්තයාගෙන් ටිකට් අරගෙන හරියන්නේත් නැහැ, කොන්දොස්තර මහත්තයාගෙන් බෙහෙත් අරගෙන හරියන්නේත් නැහැ. බෙහෙත් ගන්න ඕන කෙනාගෙන් බෙහෙත් ගත යුතුයි, ටිකට් ගන්න ඕන කෙනාගෙන් ටිකට් ගත යුතුයි. ඒ නිසා අදහසක් තියනවා නම් මේ විදිහට හැබෑවටම මේ තරම් සුපිරිසිදු ධර්මයේ තුල සියලු ආරක්ෂාව, සියලු රැකවරණය, සියලු සැනසීම,
සියලු නිවීම සියලු මිදීම තියනවා කියලා එහෙම හිත එහෙම කිය එහෙම අහා එයින් පරිබාහිර වෙනත් සැනසීමක් හොයාගෙන යන තැනම ඔබ විශ්වාසයේ බිඳගෙන පින්නතුනේ. ඔබ ඒ පිළිබඳව තියෙන විශ්වාසයේ බිඳගෙන පැහැදීම විඳගෙන අය ඔබ විශ්වාසය එසේ තිබියදී ඒ අවිශ්වාස කරමින් ඊට වඩා වෙනත් සරණක් පිහිටක් මෙතනින් ඇති කියලා හිතාගෙන ඒ තැන් වලට හොයාගෙන යන්නේ නැද්ද? අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ. සරුදය નિසරුදය සරු වශයෙන් අරගෙන සරුදය નિසරු වශයෙන් අරගෙන වැරදි කල්පනාවට ගොදුරු වෙච්ච අය සරු දේවල් ලබන්නේ නැහැල්ලුනේ. සරු දේවල් ලබන්නේ නැහැ. බුද්ධ රාජ්‍ය උරුමය සරු දෙයක්. නිර්වාණයේ ෂේම භූමිය සරු දෙයක්. ඒ ෂේම භූමියේ පාරාදීසයේ ස්වර්ණමය ඵල නෙලන්න ඔබ භාග්‍යවන්ත වෙන එකක් නැහැ. නිරන්තරයෙන් નિසරුදේ සරු වශයෙන් ගත්තොත් සරුදේ નિසරු වශයෙන් ගත්තොත් ලෝක ධර්මයේ තුල කාම ලෝකයේ තුල අනිත්‍ය වූ ස්වභාවයන් තුල නিত্য සුඛ අත්ත දේවල් හොයනකොට ඒ වගේම හැබෑවටම සැනසීම තියෙන තැන පිළිබඳව අදහසක් නැතිව ඒ සැනසීම තියෙන තැන වෙනුවට తాවකාලික ලාමක වූ පහත් වූ හීන වූ ග්‍රාම්‍ය වූ తాවකාලිකව ඔබව සිහින ලෝකයකට ගෙන යන මත්කුඩු මත්පැති වලින් ඇති කරන తాවකාලික ලාමක පහත් සැනසීමක් වගේ එකක්. මත්ද්‍රව්‍ය පාවිච්චි කරන අයට මොහතක සැනසීමක් ලැබෙනවලුනේ. මොහතක සුව දෙන ලෝකේ ඒ මොහතක සුව දෙන මේ ලෝකයේ ඒ මොහත හරියට ක්ෂණයක්වත් නැති විදිහ එකක්. ඒක මනින්න බැරි තරම් කුඩායි. මනින්නවත් බැරි තරම් කුඩා ක්ෂණයක සුවයක් වෙනුවෙන් මොන තරම් දේවල් කරනවද? ඒ නිසා එවැනි අසරණ අහිංසකයෝ සරු දේවල් හොයාගෙන කොහෙද නොයන්නේ? පන්සල් ගානේ, පල්ලි ගානේ, දේවාල ගානේ, බෝගස් ගානේ, ගස්ගල් ගානේ විවිධාකාර වූ හදාගත් ආගම් හොයාගෙන ඒ ආගම් වල විවිධ යාතු කර්ම, අභිචාර, গুপ্তකම, යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ආදී විවිධ දේවල් ඔස්සේ සුවය සැනසීම හොයාගෙන යනවා. මං ඒ අයට කියනවා කෝටිපති හිඟන්නෝ කියලා. මං දැකලා තියෙනවා පින්වතුනේ කෝටිපති හිඟන්නෝ. ඔබත් මේ ධර්මය අහන ඔබත් කෝටිපති හිඟන්නෙක් නේද පින්වතුනේ? එහෙම නෙවෙයිද? ඔබට ලැජ්ජ හිතයි පින්වතුනේ මා මේ කියන කාරණාව කියනකොට. බොහොම ප්‍රසිද්ධ මම නම් කියන්න උත්සාහ කරන්නේ බොහොම ප්‍රසිද්ධ ලංකාවේ දේවාල තියෙනවානේ. ලංකාවේ හෝ මොන රටකෝ බොහොම චිරප්‍රසිද්ධ දේවාල තියෙනවා. ඒ දේවාල වලට වඳින්න පුදන්න එන මිනිස්යන්ගෙන් රුපියලක් දෙකක් රුපියල් 5ක් නැත්තම් බොහොම කෑම පැකට් එකක් ඉල්ලන්න බලාගෙන ඉන්න අහිංසක යාචක ඇත්තෝ ඉන්නවා. ඒ අහිංසක අපේ පින්වත් සහෝදර ඒ යාචක ඇත්තෝ ඒ බොහොම වටිනා කියන කෝටි ගණන් වල වාහන වලින් ඇවිල්ලා රත්තරන් පුරෝගෙන රුපියල් 4-5000ක පූජා වට්ටියකුත් හදාගෙන ඒ පූජා වට්ටියේ රුපියල් 1000 2000 5000 කොලයකුත් තියාගෙන දේවාලය ඇතුලේ කපු මහත්තයා බලන්න යනකොට නැත්තම් දෙයියෝ බලන්න යනකොට ඒ දේවාලේ ගේට්ටුව ළඟ බිම පේලියට ඉඳගෙන ඉන්න අහිංසක ආබාධ සහිත දුප්පත් අසරණ අපේ අම්මලා තාත්තලා සහෝදර සහෝදරියෝ ඔබෙන් රුපියල් 2ක් රුපියල් 5ක් ඉල්ලනවා. ඒ අයට අපි කියනවා සිඟන්නෝ යාචකයෝ කියලා. ඔබ හිතනවා ඒ අය සිඟන්නෝය අපණන්
දානපතියෝය නැත්තම් ඇතිහැක්කෝය කියලා. ඔබ එතනින් ඉස්සරහට ගිහිල්ලා පූජා වට්ටිය දීලා දේවාලේ ළඟ ඉඳගෙන දෙයියන්ගේ දේව රූපේ ඉස්සරහා ඉඳගෙන ලැබේවා 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 දෙයියනේ දෙන්න මගේ පවුලේ අයට මටද සැප සම්පත් ඉතිරේවා අපි හැමදෙනාටම ප්‍රඥාව ලැබේවා සිතුමින වැඩි රුවන් ගැබක ආයුෂ මගේ වැඩි වේවා මගේ පවුලේ අයට මටද සැප සම්පත් ඉතිරේවා මොනවද නොකියන්නේ පින්නතුනේ මගේ දරුවන්ගේ විභාගේ පාස් කරලා දෙන්න මගේ මහත්තයාගේ රස්සාවේ උසස් වීමක් හදලා දෙන්න මගේ දෙමව්පියන්ට දීර්ඝායුෂ ලබලා දෙන්න මට බොහෝ දේවල් ලබලා දෙන්න අපේ ව්‍යාපාර අනිත් හැමෝගෙම දේවල් පරද්දලා උඩටම අරයි යන්න අපිව අපේ ඊළඟ ඡන්දෙදි පෙරදෙන්න නැතුව අපේ මහත්තයාව කොහොම හරි ආයෙත් දිනවලා දෙන්න මෙතන ඉන්නේ පින්නතුනේ අර ගේට්ටුව ළඟ ඉන්න යාචක ඇත්තන්ටත් වඩා පහත්ම පහත් ලාමක කෝටිපති හිඟන්නෝ එතන ඉන්න පින්නතුනේ කෝටිපති හිඟන්නෝ ඔබත් කෝටිපති හිඟන්නෙක් නම් ලැජ්ජ වෙන්න කෝටිපති නැතු වුණත් ලක්ෂපති හරි දාස්පති හරි හිඟන්නෙක් නම් ලැජ්ජ වෙන්න ඊට වැඩිය හොඳයි අර වගේ දෘෂ්ටියක ඉඳගෙන ඇත්තටම ඔබ අර ගේට්ටුව ළඟ ඉන්න ඒ සහෝදරයන්ට වඩා ඔබ පහත් ඒ ගේට්ටුව ළඟ ඉන්න ආබාධිත අය ආබාධය නිසා කරගන්න දෙයක් නැතිකමට ඉල්ලන්නේ ගේට්ටුව ළඟ ඉන්න කෙනා කරගන්න දෙයක් නැතිකමට ඉල්ලන්නේත් ලැබෙන කෙනෙක්ගෙන් දෙන කෙනෙක්ගෙන් දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් ඉන්න කෙනෙක්ගෙන් හැබැයි ඔබ ගිහින් ඉල්ලන්නේ ඔබට දෙයිද නැද්ද දන්නේ නැහැ ඉන්නවද නැද්ද දන්නේ නැහැ පේන්නවත් ඇත්තේ නැහැ ඔබ ගිහින් ඔබ වගේම තවත් හිඟන කපටි දෙයියෝ විකුණගෙන කන තවත් දෙයියෝ ළඟට වෙලා ඉන්න තවත් ඔබ වගේම කෝටිපති හිඟන්නෙකුට ඔබේ සල්ලි ටික දීලා එනවා ඔබ වගේ කෝටි ප්‍රකෝටි ගුණයකින් කෝටිපති හිඟන්නෝ අපි දන්න එක දේවාලයක කපු මහත්තයෙකුගේ මාසික වැටුප ලක්ෂ 25යි එක කපු මහත්තයෙකුගේ මාසික වැටුප ලක්ෂ 25යි නම් ඔබ මේ දේවාලට කොච්චර ගිහින් දානවද කියලා හිතන්න පින්නතුනේ ඔබේ දරුවන්ගේ අන්තම් වේලක් දෙකක් බඩ පුරවන්න තියෙන සල්ලි ටිකෙන් ඒ අය රත්තරන් ප්‍රෝගන සමහර කාලවල ඔබේ ගෙදර දොරේ නැතිවිච්ච දේවල් හොයලා දෙන්න කියලා දෙවියන් ගාවට ගිය ඔබ දෙවියන්ගේ දේවාලය ඇතුලේ තිබිච්ච රන්නාභරණ හොරාගෙන යනකොට ඒව හොයාගන්න නම් දෙවියන්ටත් CCTV වල පිහිටපතන්න උනා පොලිසියේ පිහිටපතන්න උනා මෙහෙම ලෝකෙක ඉන්න ඔබ දෙවියන්ට යද දෙවියන්ට වැඳ ඉන්න ඔබ දෙවියන්ට පින් දෙන්න පින්න දෙවියෝ අසරණයි දෙවියෝ අහිංසකයි දෙවියෝ ඔබට වඩා පුණ්‍යවන්තයි ඒක හරි හැබැයි ඒ පින් බලය නිසා සැප විඳින ඒ අය තව තවත් පින් දීලා ඒ ඇතුළ මිතුරු ඇසුරක් ඇති කරගන්න ඒක වරදක් නෑ එතනින් එහාට ඒ අයගෙන් ඔබට යමක් ලබන්න පුළුවන් කමක් නැත්තේ නෑ ඒ නිසා එවැනි ස්වභාවයක් තුල සමහර වෙලාවට උසස් පෙළට ශිෂ්‍යත්වයට ගමේ හතර වටේම තියෙන දේවාල වලට පන්සල් වලට බෝගස් යටට ගස්කල් යටට ගිහිල්ලා වැඳ ඉන්නේ දරුවෝ එක දවසක් එකපාරක් විතරක් පන්සලට ගිහිල්ලා බුදු සමිඳුන්ට මලක් පහනක් පූජා කරලා බෝධීන් වහන්සේට පැන්කාලයක් වක් කරලා තිසරණේ ආශිර්වාද ලැබේවා කියලා විනාඩි 5ක් මෛත්‍රී භාවනාව කරලා ගෙදර ගියා නම් ඒ දරුවගේ කාලෙත් ඉතුරුයි මුදලුත් ඉතුරුයි ඒ දවස් ගාණක් කැප කරපු වෙලාවේ තව ටිකක් පාඩම් කරගත්තා නම් තව ලකුණු 5ක් 10ක් ගන්න තිබ්බා
කොච්චර දේවාල වලට ගියත් මතුරුපු පෑනෙන් ලිව්වත් පාස් වෙන ගාන පාස් වෙනවා, පේල් වෙන ගාන පේල් වෙනවා. ඉදත් අදත් එහෙමයි. මේවා පෙනි දැක අයාලේ යන ඔබට මේවා මෙහෙමවත් කියලා නොදුන්නොත් කවුරු කියලා දෙන්නද? බුදුරජාණන් වහන්සේගේ දේශනයට අනුව මා සිහිපත් කරන්නම් මේ දෙවියන්ට අපවැඳ වැඳ සිටිය යුතුයිද? යේ ගහට්ටා පුඤ්ඤතරා සීලවන්තා උපාසකා ධම්මේන ධාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතලි. ගොඩාක් ලොකු වෙන්න ඕනේ නැහැ. ගොඩාක් බොහෝසත් වෙන්නට ඕනේ නැහැ. පින්වන්ත මිනිස්සෙක් ඉන්නවා නම් එයා සීලවන්තයි නම් එයා අමුදරුව පෝෂණය කරන්නේ ධාර්මිකව නම් උදේ හවස මම එයාලට වඳිනවා කියලා දෙවියෝ නෙමෙයි කියන්නේ, දෙවියන්ගේ රජුරෝ කියන්නේ. ශක්‍ර දෙවියෝ. ශක්‍ර දෙවියෝ තමන්ගේ රියදුරා මාතලිට කියනවා යේ ගහට්ටා පුඤ්ඤතරා. ගෘහපතියෙක් ඉන්නවා නම් පුණ්‍යවන්ත, එයා සිල්වන්ත නම්, එයා අමුදරුව පෝෂණය කරන්නේ ධාර්මිකව නම්, දුක්මහන්සියෙන් නම් මං එයාට වන්දනා කරනවා. එහෙම අපිට එයා වන්දනා කරන්න ඕනේ නම් ඔබ කොහොමද මේක අනිත් පැත්ත බැලලා ගන්න? ඔබ එයාට වන්දනා කරන්න යන්නේ. දැන් ඔබට ඔය ටිකෙන්ම හොඳට තේරෙනවා නෑ ඔබ සිල්වත් නෑ, ඔබ පුණ්‍යවන්ත නෑ, ඔබ ධාර්මික නෑ, ඔබ අඩුම ගානේ යහපත් වචන කතා කරන කෙනෙක් නෙමෙයි, යහපත් ක්‍රියා ඇත්තෙක් නෙමෙයි, යහපත් චින්තනයක් ඇත්තෙක් නෙමෙයි. ඔබ පාපකාරී නම්, ඔබ ප්‍රමාදී නම්, ඔබ විවිධාකාර වූ දෘෂ්ටිගත නම්, මිච්ඡා දෘෂ්ටීන්ට හිර වෙලා නම්, අන්තවාදීන් තුල අන්තයන්ට හිර වෙලා නම්, ඒ තුල එවැනි තැනක ඉන්නකොට ඔබට ඒ දෙවියන්ටත් වඳින්න වෙනවා. දෙවියන්ගෙන් වැඳුම් ලැබිය තැනක යුතු තැනක ඉපදිච්ච ඔබ දෙවියන්ට වඳින තැනට තල්ලුනේ ඇයි පින්නතුනේ? නැවතත් දෙවියන්ගෙන් වැඳුම් ලැබිය යුතු තැනක ඉපදිච්ච ඔබ දෙවියන්ට වඳින තැනක, දෙවියන්ගෙන් යදින තැනක, දෙවියන් ළඟ අඬන තැනක ඉපදුනේ ඇයි? ඇයි පින්නතුනේ ඔබ කෝටිපති හිඟන්නෙක් උනේ? ඔබ ඉන්නේ බුදු වෙන්න තියෙන තැනක. ඒ දෙවියන්ට එතෙන්ට එන්න බෑ. ඔබ ඉන්නේ සක්විති රජ වෙන්න පුළුවන් තැනක. ඒ දෙවියන්ට එතෙන්ට එන්න බෑ. ඔබ ඉන්නේ බෝසත් දරුවෙක් බිහි කරන්න පුළුවන් තැනක. ඒ දෙවියන්ට එතෙන්ට එන්න බෑ. ඇයි පින්නතුනේ බුදු බව ලබන්න පුළුවන් තැනක ඉඳන් කවදාවත් ඒක කරගන්න බැරි තැනක ඉන්න අයට වන්දනා කරන්න, ඒ අය පසුපස යන්න, ඒ අයගේ යදින්න ආයාචනා කරන්න. බලන්න ඊට ධම්ම සූත්‍රය පොඩ්ඩක් කියවලා. ඉමේ සංකෝ ගහපති පංචානං ධම්මානං ඉට්ඨානං කන්තානං මනාපානං දුර්ලභානං ලෝකස්මි. ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභෝ අභවිස්ස. මොනවද මේ පංච ධර්මයක් තියෙනවා? මොනවාද? ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. ආයත් ආයුෂ, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. මේ පංච ධර්මයන් ආයාචනා කළා, ප්‍රාර්ථනා කළා, යදලා ලබන්න බෑ කියනවා. ඒක ඉතින් බෝධියනොත් බෑ. දැන් අනිත් ඒවාන් බෑ කියලා බෞද්ධ නිසා බෝධිය පුළුවන් කියලා හිතන බෑ. බෝධියනොත් බෑ. බුදුහාමුදුරුවන්ගෙනුත් බෑ. චෛත්‍ය ළඟින් බෑ. ඊළඟට පල්ලියෙන් බෑ, කෝවිලෙන් බෑ, දේවාලයෙන් බෑ. කොතනින්වත් බෑ. බැයි නම් බෑ. බුදුරජාණන් වහන්සේ බෑයි කියනවා නම් ඒක බෑ. උන්වහන්සේ දේශනා කරන්නේ මේ පංචානන් ධම්මාන, මේ පංච ධර්මයන්
ආයාචනා කළා ප්‍රාර්ථනා කළා ලබන්න බැහැයි කියනවා. න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. ඒවා ආයාචනා කරලා ආයාචනා නොකර ප්‍රාර්ථනා නොකර ලබන විදිහක් කියනවා පටිලාභං වදාමි. ඒ කොහොමද? ආයුං කාමේනකෝ ගහපති ආයුං සංවත්තනිකා පටිපජා පටිපජ්ජිතබ්බා. ආයුෂ කැමති නම් ආයුෂ කැමති කෙනා ආයුෂ ලබන ප්‍රතිපදාව ඉක්මෙන්න. වපුරන්න නැතුව ගෙදරට වෙලා අස්වනු ලැබේවා කියලා හිතුවාම අස්වනු ලැබෙයිද පින්නතුනේ? අස්වනු ලැබෙයිද? ඔබ දේවාල් ටික යදින එක ඒ වගේ එකක්. කුඹුර පැත්ත පලාත යන්නේ. වී ඇටයක් අල්ලන්නේ. කුඹුරට බහින්නේ. අඩුම ගානේ ඔබට බහින්න බැයි නම් කම්කරුව දාලවත් කුඹුර කරවන්නේ. එහෙම නොකර ගෙදර කාමරෙට වෙලා කුඹුරේ පින්තූරයක් ගහගෙන කුඹුර දිහා බලාගෙන කුඹුරට මල් පූජා කරලා කුඹුරට දුම් අල්ලලා කුඹුරට පහන් පත්තු කළා කියනවා මට වී බුසල් දහසක් ලැබේවා වී බුසල් දහසක් ලැබේවා වී බුසල් දහසක් ලැබේවා. කොච්චර මැතුරුවත් කොච්චර ආයාචනා කළත් කොච්චර යද්දත් කවදාවත් වී ඇටයක් හම්බෙයිද පින්නතුනේ? වී ඇටයක් හම්බෙන්නේ නැහැ. එහෙනම් ලබන්න ඕන නම් යන්න කුඹුරට, කුඹුර හාන්න, කුඹුර මඩවන්න, පෝරු ගන්න, සීසාන්න, කුඹුර වී වපුරලා, වතුර බැඳලා, වල් මර්ධනය කරලා, පලිබෝධකයන්ගෙන් ආරක්ෂා කරගෙන අවශ්‍ය ප්‍රමාණයට ජල සම්පාදනය කළා, අස්වැන් ටික රැකගෙන ඊට පස්සේ ගොයන් ටික කපාගෙන ගෙදර ඇවිල්ලා වී ටික බේරලා අරගෙන ඔන්න අස්වැනු ලබන විදිය. අන්න ඒ වගේ ආයු වර්ණ සැප බල ප්‍රඥා කියන මේ පංච ධර්මයන්ුත් ලබන්න ඕන නම් ඒ විදියටම වපුරන්න. ආයුෂ ඕන නම් ආයුෂ වපුරන්න. වර්ණය ඕන නම් වර්ණය වපුරන්න. සැපය ඕනේ නම් සැපය වපුරන්න. බලය ඕනේ නම් බලය වපුරන්න. ප්‍රඥාව ඕන නම් ප්‍රඥාව වපුරන්න. හැබැයි ඔබ මේ සියල්ල කරන්නේ ලැබෙන පිළිවෙතට නෙමෙයි නොලැබෙන පිළිවෙතට. බලය ඕනේ බලය වපුරන්නේ බලය උදුර ගන්නවා. ආයුෂ ඕනේ ආයුෂ වපුරන්නේ ආයුෂ උදුර ගන්නවා. සැපේ ඕනේ සැපේ වපුරන්නේ සැපේ උදුර ගන්නවා. ප්‍රඥාව ඕනේ අය ප්‍රඥාව වපුරන්නේ ගුරු මුස්ටි තියාගෙන තනියෙන් භුක්ති විඳින්න හදනවා. බලන්නකෝ ඔය ඔක්කොටම වඩා බලය ඕනේ අය බලය වපුරනවද? නෑ බලය වපුරන්නේ බලය දෙන්න කැමති නෑ. අනිත් අය ඒ බලයට එනවට කැමති නෑ. නේද? ගිහි අය අතරත් එහෙමයි පැවිද්දෝ අතරත් එහෙමයි. නේද? බොහෝ වෙලාවට ගුරුවරු තමන්ගේ ශිෂ්‍යයන් තමන්ගේ තත්වයෙන් පොඩ්ඩක් එහාට යනවා නම් ඒ තැනම බොහෝ කොට පීඩාවටපත් වෙලා විරසක වීම සිද්ධ කරගන්නවා. අප්‍රමාණව මේ සමාජය දිහා බලනකොට ඕන තරම් උදාහරණ. හැබෑවට බුදුවරුන්ගේ චින්තනය බුදුරජාණන් වහන්සේලාගේ ඒ ලයේ උපන් දරුවෙක් බවට පත් වෙන්න බෑ කවදාවත්. ඒ හැඟීම ඒ බුදුරජාණන් වහන්සේලාගේ අවබෝධයේ සිසිල ගෑවිලාවත් ගිහිල්ලා නැහැ සුලං වැල්ලක් තරම්ව. ඒ අතෝ දන්නේ නැහැ මේවා ලබන්න නම් තව තවත් ලබන්න නම් තව තවත් එයින් පෝෂණය වෙන්න නම් තව තවත් ඒ දියුණු වෙන්න ඕන නම් එය තව තවත් බෙදලා දාන්න ඕනේ කියන එක. ඒ බෙදන තරමටම තමයි ලැබීම සිද්ධ වෙන්නේ. ඒක තමයි සබාධමේ හැටි. වපුරන්නම ඕනේ නැත්තම් දෙන්නේ නැහැ. කැපකිරීම කරන්න ඕනේ නැත්තම් දෙන්නේ නැහැ. ඉගෙන ගන්නම ඕනේ නැත්තම් රස්සාවල් දෙන්නේ නැහැ. ලයිසන් ගන්නම ඕනේ නැත්තම් පදවන්න දෙන්නේ නැහැ. ඒ වගේම හැමදේම එහෙමයි. පාරමී පුරන්නම ඕනේ නැත්තම් බුදු වෙන්න දෙන්නේ නැහැ. ඒ හයිය ඇති කරගන්නකම් ඒ කැපකිරීම කරනකම් දෙන්නේ නැහැ. පාන් ගෙඩියක්වත් දෙන්නේ නැහැ සල්ලි දුන්නේ නැත්තම්. සමහර දේවල් නිකන් හම්බෙනා වගේ ඔබට පෙවුනට ඒ හම්බුනේ නිකන් නෙමෙයි ඒත් වපුරම හින්දා තමයි කර්මය කර්මඵල විදියට කරපු කැපකිරීම වලට පුණ්‍ය බීජ වපුරපු පුණ්‍ය බීජ වල අස්වනු විදියටයි ඔබට නිකන් ලැබෙනා වගේ පේන විදියට ලැබුණා නම් ඒ ලැබුණේ. ඒ නිසා
මේවා මෙහෙම තේරුම් ගත්තාම මේ බුද්ධ ශාසනය ඇතුලේ හදාගෙන තියෙන මේ මහා දෘෂ්ටි කන්දරාවල් වලින් නිදහස් වෙන්න පුළුවන්කම තියෙනවා. බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොයිදිය යුතු කරුණු 4ක් පිළිබඳව. මහා නිද්දේශ පාළියේ මේ කාරණාව තියෙන්නේ විශේෂයෙන් භික්ෂුව. මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුව අරබයා කරන මේ දේශනාවන් භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා කියන සිව් පිරිසටම කැපයි. විශේෂයෙන් භික්ෂුවට අදාළ විනය හැරෙන්නට ධර්ම කාරණාවල මේ සියලු සත්‍යයන් වෙනුවෙන් තමයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. ඒක භික්ෂුවට දේශනා කරන ධර්මයක් නෙමෙයි. භික්ෂුණියට දේශනා කරන ධර්මයක් නෙමෙයි. ඒ ධර්මයේ දේශනා කරන්නේ කාටද? බෞද්ධයන්ට. නෑ, බෞද්ධයන්ට නෙමෙයි. බුදුරජාණන් වහන්සේලා ධර්ම දේශනා කරන්නේ බෞද්ධයන්ට නෙමෙයි. දෙවියන්ට, මනුස්සයන්ට. සත්තා දේව මනුස්සාන. දෙවියන්ට මිනිසුන්ට ගුරුවරයා. දෙව් මිනිසුන්ට ගුරුවරයා වූ භාග්‍යවතුන් වහන්සේ දෙවියන්ගේ මිනිසුන්ගේ හිත පිණිස සුව පිණිසයි දහම් දෙසයි. එතකොට මේ නොයේදී යුතු කරුණ ටික දැනගෙන යෙදෙන්න එපා පින්නතුනේ. ඔබ බෞද්ධ නම් ඔබ නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං කියලා කියනවා නම් විශ්වාස කරනවා නම් මුමුණනවා නම් ඒක එහෙමමයි කියලා ඔබට පිහිටලා නම් ඔබ එතනින් එහාට ඒකෙන් පිටට යෙදෙන්න එපා. එහෙම යෙදෙන තැන ඔබ සැක කරනවා බුදු සමිඳුන්, සැක කරනවා ධර්ම රත්නය, සැක කරනවා සංඝ රත්නය. බලන්න මේ බුදු පියාණන් වහන්සේ මහා නිද්දේශපාලයේ මොනවද යෙදෙන්න එපා කියලා කියන්නේ. ආතබ්බණං කියලා කියන්නේ මොකද්ද? ආතබ්බණං කියලා කියන්නේ මන්ත්‍ර ශාස්ත්‍රයේ දෙන්න එපා කියනවා. ආතබ්බණං. සුපිනං සිහින ශාස්ත්‍රයේ දෙන්න එපා කියනවා. ඒ වගේම ලක්ෂණ අංග ලක්ෂණ ශාස්ත්‍රයේ දෙන්න එපා කියනවා. ඒ වගේම නක්ඛත්තං නැකත් ශාස්ත්‍රයේ දෙන්න එපා කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ බුදු පියාණන් බෝධිසත්වෝ පොඩි කාලේ අර සිහින පිළිබඳව කතා කරලා තියෙනවා. ඊළඟට අංග ලක්ෂණ ශාස්ත්‍රය බලලා බුදු වෙන බව කිව්වා. එහෙම ඒවෙන් කියන්න පුළුවන් නේද? ඔව් පුළුවන් ඇති. ඒවත් එක එක ශාස්ත්‍ර. ඒ ශාස්ත්‍ර ලෝකයට අයිති දේවල්. ඒවා හම්බ කරගෙන කන දේවල්. ඒවා තුල නිවීම නැහැ. ඒවා තුල සැනසීම නැහැ. ඒවත් හරියට මාළු විකුල්ලා කීයක් හරි හොයාගන්න එකක්. ඒ වගේම කුලී වැඩ කරලා කීයක් හරි හොයාගන්න එකක් වගේ තමයි. තවත් එක එක ශාස්ත්‍ර තියෙනවා. ඒ ශාස්ත්‍රත් කරලා මේ මිනිස්සු කීයක් හරි හොයාගෙන බඩගෝස්තරේ දැක ගන්න. මොකද ඒකෙන් ඒක දැනගත්තා කියලා මේ ලෝකයේ සදාකාලික ಜಾති තත්ත්වයෙන් සැකසෙන ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස මේ සියල්ලෙන් මුදවන්න පුළුවන් මොකක් හරි ශාස්ත්‍රයක් මේ ලෝකේ තියෙනවා නම් මම අද මේ ශාස්ත්‍රය සරණ යනවා. පිහිට පතනවා. ජාතිපත්යෙන් සකස් වෙච්ච මේ ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස දුරු කරන්න පුළුවන් ශාස්ත්‍රයක් තියෙනවා නම් ශාස්ත්‍රඥයෙක් ඉන්නවා නම් කොහෙද ඉන්නේ පින්නතුනේ? ඔයාලට නැකත් පොරොන්දන් හදලා දෙන ඔයාලට විවිධ වූ නැකත් හදලා අදටත් පින්නතුනේ මං අප්‍රමාණව මේ තරුණ දරුවෝ පැවිදි කරනවා. තරුණ දරුවෝ පැවිදි කරලා ඉන්නවා. දැන් ඒ තරුණ දරුවන්ට පැවිදි වෙලා බොහොම සුවසේ බුද්ධ කාලේ වගේ බොහොම අල්ප අවශ්‍යතා සහිතව නිදහසේ Tamanගේ සම්මා ප්‍රතිපදාව වඩාගෙන බොහොම සුන්දර පැවිදි දිවිය ගත කරන්නට අපි බොහොම රමණීය වූ ආරණ්‍යයක් සකසගෙන යනවා. ඒ දරුවන්ට නිදහසේ ඒ ආරණ්‍ය තුල Tamanගේ පැවිදි ජීවිතය ගත කරන්නට අවශ්‍ය වටපිටාව සම්පාදනය කරලා දෙනවා. එතකොට එයින් ලබන සැනසීම ඔය කියන එකම දෙයකින්වත් ලබන්න පුළුවන් නම් දැන් ඔබට සැනසීම ගෙන එනවා කියලා හිතාගෙන ඔබට සැනසීම ගෙන එන්න විවිධ වූ යාතු කර්ම යදීම් ස්තෝත්‍රකීම් ගාථාකීම් විවිධාකාර වූ දේවල් සිදු කරන ඒ එක් අයෙකුටවත්
ජරා මරණ ව්‍යාධි ශෝක පරිදේව දුක්ඛ දෝමනස්යන්ගෙන් මිදලා නැහැ පින්නතුනේ. ඒ හැමෝමත් Tamanගේ බූදලේ විනාශ වුණාම අඬනවා. දරුවෝ මැරුණාම අඬනවා. බිරිඳ මැරුණාම අඬනවා. Tamanගේ දනිස් දෙක කැක්කුමයි කියලා අඬනවා. වාඩි වෙන්න බෑ නැගිටින්න බෑ කියලා අඬනවා. ඊළඟට ලෙඩ වෙනවා කියලා අඬනවා. වයසට යනවා කියලා අඬනවා. මැරෙන්න ළඟයි කියලා අඬනවා. මැරෙනකොටත් දුකසේ මැරෙනවා. ඔබට කේන්දර හදලා දෙන අය, නැකත් හදලා දෙන අය, ඔබට සුබ ලකුණු පෙන්වන අය, සුබ මුහුර්ත පෙන්වන අය, ඔබේ අපල දුරු කරන අය, ඔබේ අපල දුරු කරන ඒ හැම කෙනෙක්ම අපල කන්දරාවක් පොරවගත් අය. ඒ වගේම මිත්‍යා දෘෂ්ටියක ඉඳන් තවත් මහා අපල කන්දක් හදමින් ඉන්න අය. අපල කන්දක් හදමින් ඉන්න අයගෙන්, අපල ගොඩක ඉන්න කෙනෙක්ගෙන් ඔබ යනවනේ ඔබේ අපලට සඵල කරගන්න. අඩුම ගානේ පින්නතුනේ ඔබ දසවස්තුක සම්මාදිට්ඨියවත් නැහැ. ඇයි දසවස්තුක සම්මාදිට්ඨිය ඉන්නවා කියලා කියන්නේ ඔබ කර්මය කර්මඵලයේ විශ්වාස කරනවා කියන එක. එතකොට කර්මය ඵලයේ විශ්වාස නොකර වෙන දේවල් වලින් වෙන දේවල් වල තියෙන දේවල් නිෂේධනය කරන්න පුළුවන් කියලා හිතනවනම් ඒ කියන්නේ කුඹුරට වැදලා වී ගන්න පුළුවන් කියලා විශ්වාස කරගෙන හැබෑවටම ආයුවර්ණ සැප බල ප්‍රඥා ලබන්න ලැබෙන ප්‍රතිපදාවේ හික්මෙන්නේ නැතුව ගාත කිය ඉන්නවනම් වැඳ ඉන්නවනම් පහන් නමයක් පූජා කරනවනම් එළගි තෙල් පහන් පත්තු කරනවනම් බුලත් කොළ උඩ පහන් පත්තු කරනවනම් මල් මාලා දානවනම් මාල 7ක් දානවනම් තව කොච්චර දේවල්ද පූජා වට්ටි තියනවනම් කවදාවත් මේ ලෝකේ පළතුරු නොකන දෙවියන්ට කුණු විච්ච පළතුරු කුණු උනත් නැතත් පළතුරු ගිහින් දෙනවනම් කොච්චර දේවල්ද පින්නතුනේ. ඒ පින්වන්ත දෙවියන්ට පුණ්‍යානුමෝදනාව හැරෙන්න වෙන කුමක්ද? එතකොට ඒ විදියට කර ඔබ හැමදාමත් ඒ මුදලාලිලා කේන්දර මුදලාලිලා පස්සේ ගිහින් ඔබ තාමත් පාපැදී යනවා. කේන්දර මුදලාලිලා කෝටි 4-5 වාහනවල යනවා. ඇත්ත ඒකනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මහා නිද්දේශපාලිය දේශනා කරනවා ආතබ්බණං මන්ත්‍ර ශාස්ත්‍රය කරන්න බෑ විශේෂයෙන් පැවිද්දන්ට. ඒ වගේම සුපිනං සිහින ශාස්ත්‍රය නෙලන්න බෑ. ලක්කණං ලක්ෂණ ශාස්ත්‍රය අංග ලක්ෂණ ශාස්ත්‍රය දෙන්න බෑ. ඒ වගේම නක්කත්තං නැකත් ශාස්ත්‍රය දෙන්න බෑ. ඒවා යෙදෙනවා නම් යම් තැනක යමෙක් එහි යෙදෙනවා නම් ඒ ඇත්තන් දුරින්ම දුරු කළ යුතුයි. බුද්ධානුමතයට පටහැනිව ක්‍රියා කරද්දී බුද්ධානුමතයට පහින් ගහද්දී බොදුණු වේශයෙන් ඉඳගෙන බමුණු ඇදහිලි අදහද්දී Hindu ඇදහිලි අදහද්දී අනිත්‍ය දුක්ඛ අනාත්ත කියන දහමක් තුල ඉඳගෙන නිත්‍ය සුඛ අත්ත කියන බුදුදහමේ පරමාර්ථයට බුදුදහමේ පදනමට එහායින් ක්‍රියා කරන ස්වභාවයන් තුල ඉන්න නැත්තා. ඒක හරි අපූර්වට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හැබෑවටම මේ කර්මය කර්ම ඵලයවත් අදහන්නේ නැති තැනක ඒ විදිහට හැබෑවටම කර්මය කර්මඵලවත් අදහන්නේ නැහැ කියන්නේ ලෞකික සම්මාදිට්ඨියවත් නැහැ. ලෞකික සම්මාදිට්ඨියෙත් නැති තැන හැබෑවටම බුද්ධ ශාසනය නැහැ. එතකොට අර දේ තවත් පැත්තකින් බුදුරජාණන් වහන්සේ කියනවා දැන් මේ මොන අපි හිතමු මේ කරදර දුක් කම්කටොළු අපි හැමෝටම ජීවිතයේ තියෙන ලෙඩ රෝග ප්‍රශ්න විවිධාකාර බාධක හැම දෙයක්ම තියෙනවානේ. එතකොට ඒවට කරන්න ඕනේ හොඳම টয়ලට් බුදුරජාණන් වහන්සේ කියලා දීලා තියෙනවා. යන්න ඕනේ හොඳම දේවාලෙත් කියලා දීලා තියෙනවා. හම්බෙන්න ඕනේ හොඳම කපුවත් කියලා දීලා තියෙනවා. හම්බෙන්න ඕනේ හොඳම කපුවා තමයි සත්පුරුෂයා. සත්පුරුෂයන් වහන්සේ නමක්. ඒ වගේම ඒ නටන්න ඕනේ තොইল තමයි සත්පුරුෂයාගෙන් සද්ධර්මය අහන්න ඕන එක. ඒ සද්ධර්මය අහගෙන ඒ තුල යෝනිසෝ මනසිකාරයෙන් ධම්මානුධම්ම ප්‍රතිපත්තියෙන් තමයි මේ දෝෂ ටික භංග කරලා දාන්න පුළුවන් වෙන්නේ.
එතකොට ඔය මට්ටමේදී උන්වහන්සේ දේශනා කරනවා යස්ස කම්මං කතම් පාපං කුසලේන පිටියති. ඔය විදිහේ කරදර බාධක ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා නම් ඒවා මේ මට්ටමේදී මේ දසවස්තුක සම්මාදිට්ඨියට අනුව ලෞකික සම්මාදිට්ඨිය නම් මේවා කර්මයෙන් සැකසිච්ච දේවල්. කම්මං සත්‍යේ විභජති යදිදං හීනප්පණීතාය. සත්‍ය උසස් පහත් විදියට හීන ප්‍රණීත විදියට මේ ආකාරයෙන් බෙදුනේ කර්මය නිසා නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යස්ස කම්මං කතම් පාපම් මේ කර්මය හොඳ බලසම් මේ අනිතු පිණිස එළඹිච්ච කර්මය බල සම්පන්න කුසල කර්මයන්ගෙන් වහන්න කියලා. ඔන්න තොইলে. නටනවා නම් නටන්න. එහෙම ජීවිතේ කඩා වැටිච්ච වෙලාවේදී බැරිම වෙච්ච වෙලාවේදී පාරටම වැටිච්ච වෙලාවේ හිඟමනට වැටිච්ච වෙලාවේ අන්තිමටම නැත්තටම නැති වෙච්ච වෙලාවෙත් ඔබට හැකිනම් ඔබ සන්තක දේ ඔබට දැන් ඉතුරු වෙලා තියෙන අල්ප දේ හරි දන් දෙන තැනට හුරු වෙන්න. පිරිසිදු සීලයක පිහිටන තැනට හික්මෙන්න. හොඳ සමාධිමත් සිතකින් ජීවත් වෙන්න හුරු වෙන්න. දැඩි ලෙස අල්ලාගත් දෘෂ්ටියෙන් මිදෙන තැනට හික්මෙන්න. ඒ විදියට අඩුම තරමෙන් අත්ති දින්නම් අත්ති ඉක්තං ආදී විදියට ඒ දේශනා කරපු දීමෙහි විපාක ඇත, පිදීමෙහි විපාක තියෙනවා, මවට සැලකීමේ විපාක තියෙනවා, පියාට සැලකීමේ විපාක තියෙනවා. මේ දැන දැක අවබෝධ කළ මහාන බමුණෝ ඉන්නවා ආදී විදියට ඒ දේශනා කළ දැක්ම පිළිබඳවත් ඔබ දෘෂ්ටිය හදාගන්න ඊට අනුකූලවත් අඩුම ගානේ මෙලවක් පරලොවක් නැහැ කියලා හිතන් ඉන්න මිනිස්සුયો ඔය මට්ටමේදී කතා කරන මෙලව පරලොව පිළිබඳව ඒ අදහස් ඇතිව කර්මය කර්මඵලය පිළිබඳව විශ්වාසයෙන් මේ සසර පිළිබඳව පවතින විශ්වාසයෙන් ඔබට පුළුවන්කම තියනවා අර පටිච්ච සමුප්පන්නව සැකසෙන නිරුද්ධ වෙන ස්වභාවය පිළිබඳ ආරදේශනාවේ කතා කරන මේ කියන ස්වභාවයනොත් මිදෙන තැනටපත් වෙන්න අවශ්‍ය කරන තැනකට ගොඩ වෙන්නයි මේ කියන්නේ. ඒ දේශනයි මේ දේශනයි අතර පරස්පරයක් නැහැ. මේ කතා කරන්නේ දසවස්තුක සම්මාදිට්ඨියවත් නැති අයට එතෙන්ට එන්න. එතෙන්ට ආවට පස්සේ ඒකෙනුත් අයින් කළා චතුසත්‍ය සම්මාදිට්ඨියට ගොඩ වෙනකොට ඔය තැන් ගැන කතාවක් ඇති වෙන්නේ නැහැ. ඒක හරි. නමුත් එතෙන්ටවත් ගොඩ එන්න වෙන්නේ පැපින්නතුනේ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන තවත් හරි අපූර්ව තැන් තියෙනවා. ඒක උන්වහන්සේ දේශනා කරන්නේ මහාන බමුණන් අනුන් ශ්‍රද්ධාවෙන් දුන් දන් වළඳා කියලා. අසරණ අහිංසකයෝ දුක් විඳලා දෑත දෙපය වීස බාහා බල පරිචිතේහි සේදා වක්කිත්තේහි ධම්මිකේහි ධම්ම ලද්දේහි දෑත දෙපය වෙහෙසලා දහදිය මුගුරු වගුරුවල ධාර්මිකව මේ උපයාස අපයාගත්ත ධනයකින් දන් දෙද්දි ඒ දානේ වළඳලා ඒ ශ්‍රමණයෝ මේවා කරනවනම් මොනවද? අංග ලක්ෂණ ශාස්ත්‍රය කියනවා, නිමිති ශාස්ත්‍රය කියනවා, සිහින ශාස්ත්‍රය කියනවා, ඊළඟට පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රය කියනවා, වාස්තු විද්‍යාවේ දෙනවා, භූත විද්‍යාවේ දෙනවා, ඒ වගේ විෂ විද්‍යාවේ දෙනවා, ගිනි පුදනවා, ලේ පුදනවා, ඊළඟට රජුන් උදෙසා නැකත් කියනවා. අද බොහොමයි. ඒ වගේම රජුන්ගේ ඇමතින්ගේ පණිවිඩ අරයි යනවා. ඒ වගේම දේවදාසීන් ලවා පේන කියවනවා. අඹුසැමියන් එක් කරන්න නැකත් කියනවා. අඹුසැමියන් වෙන් කරන්න නැකත් කියනවා. ඒ වගේම සෞභාග්‍ය ලබා දෙන්න නැකත් කියනවා. ඒ වගේම බිම්පාලු වන්න හදිහූනියම් කරනවා. කවුද මේවා කරන්නේ? අනුන්ගේ දන් වළඳා. ගිහියන්ටත් සුදුසු නැහැ. ගිහියෝ කළත් පැවිද්දන්ට කොහොමත් සුදුසු නැහැ. මේවා සුදුසු නැtei කියලා මොකේද කියන්නේ? සාමාන්‍ය ඵල සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ දීඝනිකායේ. බ්‍රහ්මජාල සූත්‍රයේ තිබුණාවේකෝ. සාමාන්‍ය ඵල සූත්‍රය කියන්නේ ශ්‍රමණ භවයේ ඵල. ශ්‍රමණ භවයේ ඵල කියන තැන මෙහෙම දේවල් නම්
ඒ නිසා කිසිම පැවිද්දෙකුට ගිහියන්ටත් බෑ, පැවිද්දට කොහොමත් බෑ මේ අංග ලක්ෂණ ශාස්ත්‍ර, නිමිති ශාස්ත්‍ර, සීන ශාස්ත්‍ර, පුරුෂ ලක්ෂණ ශාස්ත්‍ර, වාස්තු විද්‍යා, භූත විද්‍යා, විෂ විද්‍යා, ගිනි පුදන්න, ලේ පුදන්න, රජ්ජුරුවන්ට කඩේ යන්න, ඇමතීන්ට පණිවිඩ ගෙනියන්න, පේන කියන්න, අමුසැමියෝ එක් කරන්න, අමුසැමියෝ වෙන් කරන්න, සෞභාග්‍ය ලබන්න නැකත් කියන්න, බිම්පාලු කරන්න, හෝනියම් කරන්න. කවුරු හරි කෙනෙක් එහෙම කරනවා නම් ඒ කෙනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ දේවල් කරන මේ බඳු තිරස්චීන විද්‍යාවෙන්, මිත්‍යා ජීවිකාවෙන් වැළකිය යුතුයි කියලා. මේවා තිරස්චීන විද්‍යාවයි කියන හල යුතු විද්‍යාවන්. සමහරව මේකට තිරිසන් විද්‍යාව කියලාත් කියනවා. මම නම් ඒක ඒ වචනේ එහෙමමයි කියලා අදහසක් ගන්නෙ නැහැ. නමුත් ඉතින් ගැළපෙනවා ඇත්තටම. තිරිසන්ව විද්‍යාව තමයි. ඒ විද්‍යාවන් තිරිසන් විද්‍යා නෙමෙයි. පැවිද්දට ඒවා තිරිසන් විද්‍යා. බෞද්ධයාට ඒවා තිරිසන් විද්‍යා. බොදුනුවාට ඒවා පහත්, හීන, ලාමක පොතුජනයන්ගේ විද්‍යා. ඒ නිසා තිරිසන් කිව්වට කමන්නේ නැත. එවැනි විද්‍යාවන් අදහන අබෞද්ධ සාමාන්‍ය මිනිස්සු ඒවායෙන් යම් දේවල් කරගත්තට, ඒවා පිළිගත්තට කමක් නෑ. ඒවා ඒ ඔయిత වැඩි අන්ත දේවල් පිළිගන්න අය ලෝකේ ඉන්නවා. ඒතර ඒ ශාස්ත්‍ර වලින් කරන්න පුළුවන් දේවලුත් ඇති. ඒ ශාස්ත්‍රවල කියලා බවට පැමිණියත්නුත් ඇති. ඒවට ගරහන්න අවශ්‍ය නැහැ. මේ හැමදේම දොස් කියන්නේ ශාස්ත්‍රවලට මේ මග පෙන්නන්නේ බෞද්ධයා ඉන්න ඕනේ තැන පෙන්නනවා එච්චරයි පින්නතුනේ. බෞද්ධයා ඉන්න ඕනේ තැන පෙන්නනවා. කිසිම වෙලාවක මං කිසිම දෙවියෙකුට, කිසිම ආගමකට, කිසිම දැක්මකට, කිසිම ශාස්ත්‍රයකට ගරහන්නේ නැහැ. මොකද ඔය හැම ශාස්ත්‍රයකටම යමක් කරන්න බැයි නම් ලෝකෙ මෙච්චරකල් පවතින්නේ නැහැ. හැබැයි ඒ ලාමක වූ, ලෞකික වූ ලෝකයේ තුල යම් පොඩි පෙනඩෝල් වගේ, පැරසිටමෝල් වගේ ඔලුව කැක්කුම් හොද කරලා දෙන්න පුළුවන් ඒවා. එහෙම දෙයක් ලබන්න බොදුනුවෙකු වෙන්න ඕනේ නැහැ. එහෙමනම් ඔබ ඒ වගේ දේවල් හොයලා දෙන ආගමක් හොයාගෙන යන්න. මොකද බොදුනුවාට ආගමක් නැති නිසා. ඔය දේවල් කරන්න ගියාම නිකන් මේනේ බොදුනුවාට ආගමක් හැදිලා ඒ ආගම ඇතුලේ බෞද්ධයා බුද්ධාගම් කාර්යයක් වෙනවා. බුද්ධාගම් කාර්යයක් වෙච්ච ගමන් තමයි මේ ඔක්කොම විනාශය පටන් ගත්තේ. බුද්ධාගම කියලා ආගමක් හැදිච්ච දවසේ තමයි මේ ඔක්කොම විනාශය පටන් ගත්තේ. නිවෙන්න පාර කියන තැනක පත්තු වෙන්න ආගමක් හදාගත්තා. ආගම ඇතුළේ ඉඳන් දැන් මරා ගන්නවා, කොටා ගන්නවා. ආගම හදන්න හදනවා, ආගම රකින්න හදනවා, පැවිද්දෝ හොඳ කරන්න හදනවා, පැවිද්දෝ සකසන්න හදනවා, ගිහියෝ හදන්න හදනවා, ගිහියෝ සකසන්න හදනවා. බුදුවරුව මොකුත් කළේ නෑ. තථාගතයෝ මාර්ගෝපදේශකෝය. උන්වහන්සේ මග කිව්වා පැත්තකට වුණා. ඒක අවබෝධ කළා උන්වහන්සේ සතුටුුනේත් නෑ. අවබෝධ කළේ නැති වුණා දුක්ුනේත් නෑ. අපි එච්චරයි වෙන්න ඕනේ. පැවිද්දන්ට බයිනවා, පැවිද්දාගේ කුණු හොයනවා, පැවිද්දන්ට දොස් කියනවා. පැවිද්දෝ ගිහියන්ට බයිනවා, ගිහියාගේ කුණු හොයනවා, ගිහියන්ට දොස් කියනවා. පැවිද්දෝ කියනවා ගිහියන්ට ගිහියැත්තෝ පැවිද්දෝ ගැන බලන්නේ, පන්සල් හදන්නේ, ඒවා රකින්නේ, උපස්ථාන කරන්නේ. ඊළඟට ගිහියැත්තෝ කියනවා පැවිද්දෝ අර අඩුපාඩු තියනවා, මේ අඩුපාඩු කියනවා, සිල් රකින්නේ, පන්සල් හදන්නේ. ඔය එකක්වත් නෙවෙයි බුද්ධ ශාසනය. බුද්ධ ශාසනය කියන්නේ පැවිද්දා ගොවිතැන් කරන එකක් නෙමෙයි. බුද්ධ ශාසනයේ පැවිද්දා දේශපාලඥයෝ අල්ලගෙන දඟලන එකක් නෙමෙයි. බුද්ධ ශාසනය කියන්නේ පැවිද්දෝ අර වැඩ බිම්වල වගේ වැඩ කර ඉන්න එකක් නෙමෙයි. බුද්ධ ශාසනය කියලා කියන්නේ හිත නිවෙන ප්‍රතිපදාවක හික්මන එක. ඒක හික්මෙන් ඔය මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඔය කොයි එක තියෙන තැනකත් ඔක්කොම තියනවා, හිත නිවෙන ප්‍රතිපදාව නැහැ. අද කාලේ පැවිද්දන් ළඟ ඔය කියන ඔක්කොම ටික තියෙනවා. ඕනෙම දේ නැහැ. හිත නිවන ප්‍රතිපදාව නැහැ. එතකොට එවැනි ස්වභාවයක් තුල අපේ අති උතුම් මහා සංඝරත්නය මේ පැවිද්දා කියන වචනේ මම පාවිච්චි කිරීම තුල අපට සමාව දෙන්නට ඕනේ. මේ හැමදේම සිහිපත් කරන්නේ මේ සියලු සමස්ත බොදුනු සමාජයේම යම් තැනකට ගන්න ඕනේ. මා විශ්වාස කරනවා පින්නති ස්වාමීන් වහන්සේලාත් මේ තැන ඉන්නවා කියලා. අපි හැම කෙනෙක් මේ තැනට ගොඩ එන්නට ඕනේ. ඒ නිසා දසදහස් වාරයක් අපට සමා වෙන්නට අවශ්‍යයි. මේ වචන තුල
මා මුලිනුත් සිහිපත් කළා. ඔබ ඒ තන ඉන්නවා නම් තමයි ඔබට ඒට වැදුනා වගේ දැනෙන්නේ. ඔබට ඒ වැදුනා වගේ දැනෙනවා නම් පින්නත් ඔබ සිහියලව ගන්න වහාම නැවතත් මේ බුද්ධ ශාසනයට පැමිණෙන්නට සිහියලව ගන්න. වැදුනා නම් වැදුනේ ඒ කාන්දන් බලය වගේ ඒ කුණු ටික එතන තිබිච්ච නිසා. කුණු නොතිබුණා නම් වැදෙන්න හේතුවක් නැහැ. ඒ යකඩ කුඩු එතන නොතිබුණා නම් මේ කාන්දන් බලය එතෙන්ට ඇදෙන්නේ නැහැ. එතකොට බුදු පියාණන් වහන්සේ මේ සාමාන්‍ය ඵල සූත්‍රයේ බ්‍රහ්මජාල සූත්‍රයේ ඒ දීඝනිකායේ මේ විදිහට දේශනා කළ උන්වහන්සේ දේශනා කරනවා මෙසේ සීල සම්පන්න වූ භික්ෂුව මේ දේවල් වලින් ඈත් වෙලා සීල සම්පන්න වූ භික්ෂුව සියලු සතුරන් පරද්දවපු ශාස්ත්‍රීය මෙන්න මේ වගේ කියනවා සියලුම සතුරන් පරාජය කරපු ශාස්ත්‍රීයෙක් දැන් එයාට කිසිඳු සතුරු බියක් නැහැ කිසිඳු සතුරු බියක් නැතුව එයා දැන් බොහොම සුවසේ ආර්ය වූ සීලයේ හික්මෙමින් කායිකව වාචසිකව මානසිකව සුචරිතය හැසිරෙනවා. අන්න ඒ වගේ ඉන්න පුළුවන්. අන්න ඒ වගේ ඉන්න කෙනෙක්. මේ වගේ මේ සීල සම්පන්න වෙච්ච භික්ෂුව හරියට සියලු සතුරු පරද්දවපු ශාස්ත්‍රීය වගේ රාජකීයයා වගේ ඒ රාජකීය වූ කෙනා සියලු සතුරු පරද්දවල දැන් එයාට කිසිම සතුරු බියක් නැතුව බොහොම සුවසේ ඉන්නවා දැන් එයා බොහොම ආර්ය වූ සීලයක ඉක්මමින් කායිකව වාචසිකව මානසිකව බොහොම සුචරිතයේ හැසිරීමෙන් ජීවත් වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ දේවල් වලින් ඈත් වෙච්ච කෙනා තමයි එහෙම භික්ෂුවක් තමයි හැබෑවටම අර සතුරන් පරදපු ශාස්ත්‍රීයෙක් වගේ කියලා කියන්නේ. නැත්තම් ඉතින් හැබෑවටම හතුරු ගොඩක් ඉන්න ශාස්ත්‍රීයෙක් වගේ තමයි. පේන නොපෙනෙන බොහෝ හතුරන්. ඉතින් ඕවා ඔහොම කළත් බුදුරජාණන් වහන්සේ නැකත් ආදී දේවල් වලට එක සූත්‍ර දේශනාවක මෙහෙම කියනවා. අත්තෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සanti තාරකා. හිතපුවම බුදුරජාණන් වහන්සේ කනට ගහනවා වගේ දේවල්. මොකද්ද කියන්නේ? අත්තෝ මේ නැකත් තාරකා වලට මොනවද කරන්න පුළුවන් කියලා කියනවා. කිං කරිස්සanti තාරකා. ඕවට මොනවද කරන්න පුළුවන්? මේ කොහේවත් තියෙන ග්‍රහ වස්තු ග්‍රහ තාරකා වලට අපි මේ මහා බල සම්පන්න ප්‍රඥාවන්ත සිතක් සහිත බොහොම ප්‍රබශ්වර වූ සිතක් සහිත වූ සුගතිය තුල ජීවත් වන මේ මිනිස්යන්ට ඒ මිනිස්යන් දර්ශනය තුල චින්තනය තුල සැකසিলা මුළු ලෝකයේම මේ නකත්තාරකා පවා කම්පණය කරන්න පුළුවන් ස්වභාවයේ ඒ නකත්තාරකා පවා ප්‍රකම්පණය කරන්න පුළුවන් ස්වභාවයේ මිනිස්සයෝ ඒව සරණ යනවනේ නැකත්තාරකා සරණ යනවනේ. ඒ ආයත බුදුහාමුදුරුවෝ කියන්නේ අත්තෝ අත්තස්ස නක්කත්තං කිං කරිස්සanti තාරකා නක්කත්ත සූත්‍රය. මේවට මොනවද කරන්න පුළුවන් මේ නැකත්තාරකා වලට මොනවද කරන්න පුළුවන් කියන බලන්න. ඕව ඇහෙද්දි. ඉතින් ඒක නිසා බුදුරජාණන් වහන්සේ මේ වගේ කාරණාවන් මේ විදිහට දේශනා කරද්දී උන්වහන්සේ දේශනා කරනවා මේවා පස්සේ නොගොස් භාවිත කාය භාවිත සීල භාවිත චිත්ත භාවිත ප්‍රඥා මේ භාවිත වූ වඩන වූ කාය සීල චිත්ත ප්‍රඥාදී මේ ස්වභාවිත වූ ස්වභාවයන් තුල හික්මෙනකොට අර යස්ස කම්මං කතං කාපං කුසලේන පිටිය කතං පාපං කුසලේන පිටියති කිව්වා වගේ ඒ නිරන්තරයෙන් භාවිත සීලය තුල භාවිත චිත්තය තුල භාවිත ප්‍රඥාව තුල හික්මෙද්දී අර අපල නිකම්ම දුර වෙලා යනවා. අපල කියන අපල ලෙස ඔබ ගන්න ඔය කර්ම විපාක. එවැනි ස්වභාවයක් තුලයි බුද්ධ ශාසනය එවැනි ස්වභාවයක් තුලයි පවතින්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හැබෑවටම යමෙක් සිතින් යම් වූ සීලයකින් පිරිසිදු වෙනවා නම් මොන විදියටද සිතින් කයින් වචනයෙන් යහපත්ව හැසිරෙනවද ඒ කෙනාට ඒ වෙලාවමයි සුබ වෙලාව කියලා. එතකොට හැබෑවටම ඒ කෙනාට ඒ වෙලාවමයි සුබ වේලාව වෙන්නේ.
එතකොට එවැනි සුබ වේලාව සිතින් කයින් වචනයෙන් යහපත්ව හැසිරෙන එකක් මිසක් අයහපත්ව හැසිරෙන එකක් නෙමෙයි. අපි වැඩ ඉන්න ස්ථානවල අපි ස්වාමීන් වහන්සේලා ඕනතරම් පැවිදි කරනවා. මේ ස්ථානයේ යම් දෙයක් අභිනවයෙන් ඉදි වෙන තැනක චෛත්‍ය රාජානන් වහන්සේට මුල්ගල් තබන වෙලාවේ සහ කිසිම මොහතක නැකත් බලන්නට වෙලාවල් බලන්නට උත්සාහ කළේ නැහැ. අද පුංචි දරුවෙක් පැවිදි කරන්නත් නැකතක් බලනවා. කවදාවත් බුදුවරු නොකරපු දේවල්. බමුණු මත හිසින් දරාගෙන ඒ බමුණු මතත් එක්කම කරන පැවිද්ද හරියට ඒක බමුණු පැවිද්දක් වගේ. බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ අබලා පිළිම වහන්සේට නේත්‍ර තියන්න බයයි වස්වදී කියලා. දැන් මේ හැමදේම කලවම් කරගෙන බුදු පිළිම වහන්සේ තියන්න පැති හොයනවා. උතුරු දිශාවද දකුණු දිශාවද කොතනද තියන්න ඕනේ? උළුවස්ස කොතෙන්ටද? උපදින්න වෙලාවක් නැහැ. මැරෙන්න වෙලාවක් නැහැ. ඒ වුණාට උළුවස්ස තියන්න වෙලා, ෆවුන්ඩේෂන් එක දාන්න වෙලා, බිත්ති බඳින්න වෙලාවක්, උළුවව තියන්න වෙලාවක්, යටලිය තියන්න වෙලාවක්, උළු තියන්න වෙලාවක්, ගෙව දෙන්න වෙලාවක්. කොතනද ඉන්නේ මේ බොදුනු පින්වතුන්? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිත පිරිසුදු කෙනාට සෑම වෙලාවකම උත්තරපල් නැකතක් කියලා. සිත පිරිසුදු කෙනාට හැම වෙලාවකම උත්තරපල් නැකතක්. උත්තරපල් කියලා වෙන නැකත් ශාස්ත්‍රය කියන හොඳ නැකතක්. ඒ නැකත් ශාස්ත්‍රයේ තියෙන එකක්. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ වගේ එකක් කියලා සිත පිරිසුදු කෙනාට ඔක හැම වෙලාවකම උත්තරපල් නැකතක්. ඒ වගේම උන්වහන්සේ දේශනා කරනවා සිල් රකින්න කැමති කෙනාට හැම දවසක්ම පොය දවසක්. සමහරු අද පොය අද ඕවා කන්න හොඳ නැහැ. අද පොය අද ඕක කරන්න හොඳ නැහැ. පොයට විතරක් නොකරන දේවල් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිල් රකින්න කැමති කෙනාට හැම දවසක්ම පොය දවසක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරන කරුණු පහකින් සමන්විත කෙනා මහා භයානක කරුණු පහක් තියෙනවා. ඒ කරුණු පහෙන් සමන්විත කෙනා බුදුරජාණන් දේශනා කරනවා උපාසක චණ්ඩාලයෙක්ද උපාසක කිලුටෙක්ද වේ කියලා. හොඳම ගැළපෙන නම් දෙක. දැන් මම මේ කියපු ඔක්කොම තියෙන ගිහි පැවිදි ඇත්තෝ ඉන්නවා නම් ඒ අයට තමයි මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒ සූත්‍රයේ නමත් පින්නතුනේ උපාසක චණ්ඩාල සූත්‍රය අංගුත්තර නිකාය. කියවලා බලන්න. මම දැන් සූත්‍ර දෙක තුනක් කිව්වනේ. එකක් තමයි මහා නිද්දේශපාලිය, අනික බ්‍රහ්මජාල සූත්‍රය, අනික සාමාන්‍ය ඵල සූත්‍රය, අනික උපාසක චණ්ඩාල සූත්‍රය, අනික නක්කත් සූත්‍රය. ඕවා කිව්වහම මේ දෘෂ්ටි කඩලා බිඳලා යයි. කරුණු පහකින් යුත් කෙනා උපාසක චණ්ඩාලයෙක්ද උපාසක කිලිටෙක්ද වේ කියලා කියනවා. මොනවද මේ කරුණු පහ? එකක් තමයි ශ්‍රද්ධාව නැහැ. එකක් තමයි දුස්සීලයි. අනික තමයි මංගල්‍යයන් පතත්. ඒ කියන්නේ එයා මගුල් ප්‍රාර්ථනා කරන මේ සුබ වේවල් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි එයා කර්මයේ කර්මඵලයේ පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ. ඒ වගේම කෝතුහල මංගල ඇත්තේද? එයාට කෝතුහල මංගල කියන මේ කෝතුහල මංගල කියලා කියන්නේ දැකපු අහපු ස්පර්ශ කළ දේවල් වලින් ඒවා මගුල් කියලා සලකනවා. මොනවද දැන් එළියට යන්න හදනකොට හුණෙක් චික් චික් ගෑවොත් ඔන්න ඇහුණා දැන් ඕක නරක දෙයක් කියලා හිතනවා. හුණා ඉතින් ඒ විදිහට කෑ ගන්න නැතුව හුණා අම්මෝ කියලා කෑ ගහන්නේ නැහනේ. ඉස්සරහට හිස් කලයක් හම්බුනොත් එහෙම අසුබ ලකුණක් කියලා හිතනවා. නෑ ඔබ හිතන්නේ ඉස්සරහට හිස් කලයක් හම්බුනොත් මමත් දැන් ගමනක් යන්න යන්නේ වැඩක් කරගෙන එන්න යන්නේ. ඒ වගේ මේ හිස් කලිය අරන් යන්නේ වතුර පුරවගෙන එන්න වගේ මගේ ගන්න එනකොට පිරලා තියෙයි. කොච්චර හොඳද එහෙම හිතුවනම්. ඒ විදිහට හිතන්නේ මේ විදිහට මේ කෝතුහල මංගලත්වය කියලා කියන්නේ දකපු අහපු දැනිච්ච දේවල් වලින් ස්පර්ශ කළ දේවල් මගුල් ලෙස සලකනවා. ඊට පස්සේ තව වේලාව පිළිබඳව සලකනවා, ඉරහඳ දිහා බලලා සලකනවා. ඊළඟට ගේ ඉස්සරහා තියෙන මේ ගහ හොඳ නැහැ, මේ ගහ හොඳ නැහැ, මේ මල් හිටවන්න හොඳ නැහැ.
උළුවස්ස ඔතනින් තියන්න හොඳ නැහැ, අතනින් තියන්න හොඳ නැහැ. අර කපුට ඇවිල්ලා උළුවස්සේ වහන්න හොඳ නැහැ, අර සතා ඇවිල්ලා මෙතන ඉන්න හොඳ නැහැ. උදේ පාන්දර අර කෙනාව දකින්න හොඳ නැහැ. එයාගේ ඇස් වහ, මෙයාගේ කට වහ. ඇස් වහ කට වහ කියලා කියන්නේ ඔබ ඇහින් බලලා ඔබේ හිත කිලිටි කරගන්නවා නම්, ඔබේ කටින් කතා කරලා ඔබේ හිත කිලිටි කරගන්නවා නම්, ඒ කිලිටි වීම තුල හැබෑවටම කටවහ වදින්නේ ඒ කිලිටි වීම, කිලිටි සිතින් කතා කරන කෙනාට තමයි කටවහ වදින්නේ. ඇස් වහ වදින්නේ කිලිටි සිතින් බලන කෙනාට. නැත්තගේ බැලීමට ගොදුරු වෙන කෙනාට ඒකේ හානිය වෙන්නේ නැහැ. ඇස් වහ කටවහ කියලා එකක් තියෙනවා නම් ඒක හානිය සිද්ධ වෙන්නේ ගොදුරු වෙන කෙනාට නෙමෙයි, ඒක කරන කෙනාට. සබා ධර්ම තුල සිදුවෙන එක එක දේවල් හින්දා වගාවක් දිහා බැලුවාම අපි කාලයක් ජීවත් වෙච්ච පළාතක් තියෙන, ඒ පළාතේ වගාවකට හේනකට පිටස්තර කෙනෙකුට ඇතුළු වෙන්න දෙන්නේ නැහැ. ඇතුළුනොත් එහෙම ඒක දැකලා ගිහිල්ලා දවසකින් දෙකකින් මොනවා හරි කෘමි හානියක් හරි මොකක් හරි දෙයක් වුණොත් අන්න ඇවිල්ලා ගියානේ, දැන් ඉතින් ඉවරයි. ඒ තරමටම මේ මිත්‍යා දෘෂ්ටි වල මේ මිනිස්සු කාවද්දගෙන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ උපාසක චණ්ඩාල සූත්‍රය කියනවා ශ්‍රද්ධාවන්ත වෙන්න, සිල්වත් වෙන්න, විවිධ මංගලයන් පතන්නට එපා. ඒ වගේම කර්මය කර්මඵලයේ විශ්වාස කරන්න, කෝතුහල මංගලයන්ගෙන් මිදෙන්න මේ කෙනාට කියනවා උපාසක රත්නයක් කියනවා, උපාසක පද්මයක් කියනවා, උපාසක පියුමක් කියනවා. උපාසක චණ්ඩාලයෙක් වෙන්න එපා. උපාසක කිලුටෙක් වෙන්න එපා. උපාසක චණ්ඩාලයෙක් නොවි, උපාසක කිලුටෙක් නොවි, උපාසක පියුමක් වන්න, උපාසක පද්මයක් වන්න, උපාසක හෙළ පියුමක් වන්න. එසේ හෙළ පියුමක් වෙලා මුළු ලෝකෙටම සුවඳවත් කරන තැනකට එන්න පුළුවන් වෙන්නේ මේ කියන කර්මය කර්මඵලය අදහන, හැබෑවටම ලැබෙන නොලැබෙන දේ පිළිවෙලට හොයාගෙන ආයාචනා කළ ලැබලා තෙල් බෙහෙත් වලින්, යන්ත්‍ර වලින්, සුර වලින්, විවිධාකාර ස්තෝත්‍ර වලින්, ගායනා වලින්, වැඳ වැඳ සිටීම් වලින්, පැය ගණන් එළි වෙනකන් රැ වෙනකන් මැතිරීම් වලින්, මේ වගේ දේවල් වලින් Tamanගේ ජීවිතයට තියෙන සියසතම වියදම් කළා මහා කපටි මිනිස්සු පොහොසත් කරලා ඔබ දුප්පත් වෙන තැනකට අද ඔබ ඇදන් වැටලා. රූපවාහිනිය දාගත්ත වෙලාවෙ ඉඳන් උදේ පාන්දර ඉඳන් එන්නේ ඔබේ ඉස්සරහට මාරයෝ. ඒ ඇවිල්ලා ඔබව ඒ කෝටිපති හිඟන්නෝ, ඔබවත් හිඟන්නෝ කරන්ට වාලම්පුරි උස්සගෙන එනවා. ඊළඟට විශ්ව ශක්ති උස්සන් එනවා. ඊළඟට කේන්දර උස්සන් එනවා. ඊළඟට යන්ත්‍රමන්ත්‍ර උස්සන් එනවා. ඊළඟට ගෘහස්පුට උස්සන් එනවා. ඊළඟට ග්‍රහ තාරකා උස්සන් එනවා. එක එක දේවල් උස්සන් ඇවිල්ලා ඒ වෙළඳ භාණ්ඩ වලට, ඒ වෙළඳ දැන්වීම් වලට මාධ්‍යත් එක්ක එකතු වෙලා කරන මේ මහා පවිතු දේවල් වලට ඔබ අහුවෙලා අද කාලේ මාධ්‍ය ඔබ ගැන හිතලා ඔබේ සුඛ විහරණය වෙනුවෙන් නෙමෙයි, ඒ මාධ්‍යවල උන්නතිය වෙනුවෙන් ඒ අය අසුචි උනත් පාවිච්චි කරනවා ඒ අයගේ පැවැත්මට. දන ඒ අසුචි මාධ්‍ය ආයතන වලට ගෙන්නගෙන ඒ කරන කාර්යයන් තුල අනේ අසරණ අහිංසක ඔබ අහුවෙන්න එපා, රැවටෙන්න එපා. ඔබට මේ බුද්ධ ශාසනයේ මුණ ගැහිලා, ඔබ මේ බුද්ධ ශාසනයේ වටපිටාවේ දැන් කරකෙන්නේ, ඒ බුද්ධ ශාසනයේ රුවන් දොරටුවෙන් ඇතුළට ගමන් කරන්න පින්නතුනේ. ඒ ඇතුළට ගමන් කරන්න මුලින්ම සද්ධර්මය අහන්න සත්පුරුෂයෙකුගෙන්. ඒ සද්ධර්මය ආලා මුලින්ම අඩුම තරමින් කර්මඵලය විශ්වාස කරන තැනට එන්න. මවට සැලකීමේ, පියාට සැලකීමේ විපාක ඇති බව, මෙලොවක් පරලොවක් සසරක් ඇති බව විශ්වාස කරලා ඒ ස්වභාවයෙන් කර්මයට කර්මඵලයට අනුව මේ සැකස්මට අනුව අකුසලයෙන් නැත් වෙලා කුසල් සම්පාදනය කළා, කුසල් වඩලා ඒ කුසලයෙන් ශක්තිමත් වෙලා, ඒ කුසලයෙන් පෝෂණය වෙලා, ඒ කුසලයේ තුල ඉඳගෙන ඒ ශක්තිමත් කුසල බලය තුල ගොඩනැගෙන ෂණ සම්පත්තිය පාවිච්චි කළා. ඒ ෂණ සම්පත්තිය තුල තියෙන ප්‍රඥාව තුලින් දකිමින්, ඒ ප්‍රඥාව තව තවත් දියුණු කරමින්, භාවිත බහුලීගත කරමින්, ඒ දර්ශනය තුල හික්මෙමින්, ඒ මග තුල හික්මමින් සම්මා පටිපදාවේ ගමන් කරමින්, ඒ ඔස්සේ
ටිකෙන් ටික මේ ලෝකයේ අතහැරලා දාන තැනට එන්න පින්නතුනේ. ලෝකයෙන් මිදෙන තැනට එන්න. නිබ්බිදාය ලෝකයෙන් පිළිබඳව නිර්වින්දනය වෙන තැනට එන්න. ලෝකයේ තුල හරයක් නැති බව. ලෝකයේ තුල පවතින්නේ දුකක්ම පමණක් බව. ඒ ලෝකයේ උපාද වය ස්වභාවයෙන් යුක්ත බව. ලෝකයෙන් මිදිය යුතු බව. නෙක්ඛම්ම සංකල්පනා සැකසෙන තැනට හික්මෙන්න පින්නතුනේ. එසේ නෙක්ඛම්ම සංකල්පනා සැකසෙනකොට ඒ සංකල්පනා වඩන්න පින්නතුනේ භාවිතා බහුලී කතා. නෙක්ඛම්ම සංකල්පනා වඩලා නෙක්ඛම්මයටපත් වෙන්න පින්නතුනේ. කාමයෙන් මිදෙන්න පින්නතුනේ. ඒ කාමයෙන් මිදලා ආර්ය භූමියට පැමිණෙන්න. ඒ ආර්ය භූමිය තුල සත්පුරුෂ භූමිය තුල බුද්ධ රාජ්‍යයේ පහස ලබනකොට ඒ සනසීම ලබනකොට ඔබ ලෝකයේ තුල හොයාගෙන ගිය සියලු සැප සියලු සතුට සියලු සහනය එතනදී ඔබට හමු වේවි. එතනදී ඒ සියලු සැප හමු වෙන තැන ඒ සැප විඳින ස්වභාවයක් දෙතන නොපවතීවි. කම්මස්සකාරකෝ නත්ති විපාකස්සච වේදගෝ සුද්ධ ධම්මා පවත්තන්ති ඒ සේවං සම්මදස්සන. මෙතෙන්ට එනකොට ක්‍රියාවක් විතරයි කරන්නෙක් නැහැ, විඳීමක් විතරයි විඳින්නෙක් නැහැ. එයයි සම්‍යක් දර්ශනය. හැබැයි එතෙන්ට එන්නේ කරන කෙනෙක් දකින තැනක ඉඳන්, විඳින කෙනෙක් දකින තැනක ඉඳන් කර විඳ තමයි එතෙන්ට එන්නේ. ඒ ලෞකික සම්මාදිට්ඨිය ඔස්සේ එතන කරන කෙනෙක් ඉන්නවා, විඳින කෙනෙක් ඉන්නවා, කර්මයක් තියෙනවා, කර්මඵලයක් තියෙනවා, පිනක් තියෙනවා, පවක් තියෙනවා, පිනේ විපාක තියෙනවා, පවේ විපාක තියෙනවා. ඒ ඔස්සේ ඔබ මේ ක්ෂණ සම්පත්තිය සැකසෙන තැනට ඇවිත් ඒ ක්ෂණ සම්පත්තිය තුල නෙක්ඛම්ම සංකල්පනාවට ඇවිත් ඒ නෙක්ඛම්ම සංකල්පනා තුල ලෝකයේ අනිත්‍යතාව දැකලා ඒ අනිත්‍යතාවය දර්ශනයෙන් ලෝකයෙන් මිදෙන තැන අර කරන කෙනා විඳින කෙනාත් ගිනුත් නිදහස් වෙලා විඳීම සහ ක්‍රියාවක් විතරක් පවතින සබාධමේ ස්වභාවය විතරක් අන්තිමට දැర్శණය වෙනවා. අන්තිමට සබාධම විතරයි දැర్శණය වෙන්නේ. එතනයි ක්‍රියාවයි විඳීමයි තියෙන්නේ. ඒකට අයිතිකාරයක් නැහැ. ඒ තැනට පැමිණෙන්න අද මේ සිදු කළේ එතෙන්ට පමුණවන්න දේශනාවක් නෙමෙයි. ඔබව අඩුම තරමේ අර කර්මය කර්මඵලය අදහන තැනට ගේන්න, ඒ තැනට ගේන්න බාධක ධර්මවන මේ මහා හානිකර බෞද්ධයයි හිතාගෙන, බොදුනුයයි හිතාගෙන සමහර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට වෙලාවක් නැහැ. ඇයි කේන්දර බලන ඇත්තෝ දීලා යන ලේඛන වලට අනුව දේවල් කරන්න ගියාම එකම බෝධි පූජාව කරන්න එක විදිහ වෙලාවල්. පාන්දර 4ට නැගිටින්න, නැගිටලා ළිඳ පැන් පෙරා ගන්න, පෙරාන පැන් කල 7ක් ගන්න, ඒ පැන් කල 7ට සුවඳ එකතු කරන්න, ගිහිල්ලා බෝධිය ළඟ ඉඳන් මේ ටික කියන්න, කියලා වක් කරන්න, 27 වතාවක් මේක කරන්න. එහෙම බෝධි පූජා කොහෙද තියෙන්නේ පින්නතුනේ? බෝධි කියලා කියන්නේ අවබෝධය. කාගේ අවබෝධය? තථාගතයන් වහන්සේගේ අවබෝධය. තථාගතයන් වහන්සේගේ අවබෝධය උදෙසා කරන උපහාරය තමයි ඒ අවබෝධය ඇති කර ගැනීම උදෙසා හික්මන එක. ඒ අවබෝධය ඇති කර ගැනීමට හික්මන එකයි හැබැයි බෝධි පූජාව. ඒ බෝධි පූජාව කළොත් නම් පින්නතුනේ ඔය අපල කුඩු වෙලා යනවා. ඔය අපල වලට පැත්ත පලාතකට එන්න විදියක් නැහැ. අන්න එතෙන්ට අවිල්ලා හැබෑවට තථාගතයන් වහන්සේගේ අවබෝධය Taman තුල ඇති කරගන්න උත්සාහ කරනවා නැමැති ඒ බෝධි පූජාව යමෙක් කරනවාද ඒ කෙනාට මොනම විදියකටවත් ආය අමුතුවෙන් යාග හෝම කරන්න දෙයක් නැහැ. අන්නේ කෙනාට තමයි කියන්නේ ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. ඒ කෙනා තමයි ධර්මයෙන් රැකෙන්නේ. ඒ කෙනාට තමයි ඒ කෙනා ඒ විදියට ඉන්නකොට ධර්මයෙන් රැකෙනකොට එයා තුල හොඳ විශ්වාසයෙන් කියවෙනවා නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. සත්‍යකින්ම නති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ඒ ධර්මය හැරෙන්නට වෙනත් සරණක් පිටක් මට නම් නැත. ඇයි ඒ ධර්මයේ තුලින්මයි බුද්ධ ස්වභාවය දකින්නට පුළුවන් වන්නේ. ධර්මයේ තුලින්මයි සංඝ ස්වභාවය දකින්නට පුළුවන් වන්නේ. යම් තැනක ධර්මයේ පවතිනවද එතනයි බුද්ධ පවතින්නේ. යම් තැනක ධර්මයේ පවතිනවද එතනයි සංඝ පවතින්නේ. ඒ බුද්ධ ධම්ම සංඝ පවතින තැනයි මේ සබාධාම පවතින්නේ. ඒ සබාධාම තුල යථාර්ථය ප්‍රත්‍යක්ෂ වෙද්දී
ලෝකයෙන් මිදීමයි සිද්ධ වෙන්නේ. ඒ මිදෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන්. ඒ අනිත්‍ය දුක්ඛ අනාත්ම ප්‍රත්‍යක්ෂ අවබෝධයටපත් වෙන්නේ නিত্য සුඛ අත්ත් ලෝකයෙන් මිදෙන තනයි. ඒ නিত্য සුඛ අත්ත් ලෝකයෙන් මිදෙන්නේ හැබෑවටම තමන් ශ්‍රවණය කළ ධර්මයේ තුලින් අහපු අනිත්‍ය බව, අහපු දුක්ඛ බව, අහපු අනාත්ම බව ප්‍රත්‍යක්ෂ කර ගැනීමත් එක්කයි. එසේ ප්‍රත්‍යක්ෂ අවබෝධයෙන් සියලු සත්‍ය අවබෝධයටපත් වෙන්න මේ දෘෂ්ටීන් විදීම උදෙසා සිදු කළ මේ ධර්ම විනිශ්චයට අදාළ දේශනාව පින්වත් ඔබ හැමදෙනාටම සත්පුරුෂ භූමියට පැමිණීමටම විශේෂයෙන් වූ ලෞකික සම්මාදිට්ඨියට පැමිණීමටම උපනිශ්‍රය වේවා කියලා ආශිංසනය කරනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සිද්ධ කරන්න ප්‍රධාන දායකත්වයෙන් කටයුතු කරන්නේ පිළියන්දල හැඩිගම පදිංචි මාල්නී විතානගේ පින්නැති උපාසිකා මෑණියන් සහ යුඩී නැනී මෙනවිය විසින්. ඒ පින්නත් ඇත්තන් අද දවසේ ප්‍රඥා රූපවාහිනිය ඔස්සේ මුළු ලෝකයේම අප්‍රමාණ දෙව් මිනිසුන් ලෞකික සම්මාදිට්ඨියටවත් ගොඩ වෙන්නට අවශ්‍ය කරන එහෙම නැත්නම් එහෙම අදහසක්වත් නැතිව හසරක් නැතිව මංගුලා වෙලා අඳුරෙන් අඳුරටම ආලෝකයෙන් අඳුරට අඳුරෙන් අඳුරට යමින් සිටින අහිංසක මිනිස්යන් එයින් මුදවලා සම්මා දිට්ඨියේ සහන් එළිය ඇති කර දීම වෙනුවෙන් සිදු කළ මේ උතුම් ධර්ම දාණය ඒ පිළියන්දල හැඩිගම පදිංචි මාල්නී විතානගේ උපාසිකා මෑණියන්ටත් යුඩී නැනී මෙනවියටත් ආශිර්වාදයක්ම වේවා. ඒ පින්වත් හැමදෙනාටම මේ උතුම් ධර්මය දායාදයක් වේවා, ආභරණයක් වේවා, රත්නයක් වේවා, ඖෂධයක් වේවා. සියලු රාග රෝග නිවේවා, ද්වේෂ රෝග නිවේවා, මෝහ රෝග නිවේවා. සියලු ආකාරයෙන් නිවනට අවශ්‍ය කරන සියලු ශක්තියින් මේ බලයෙන් ගොඩ නැගිලා ඒ වගේම නිවන ආවරණය කරන නීවරණයන් මේ ශක්තියෙන් දුරු වෙලා සුවසේ නිවන් මඟ සාක්ෂාත් කරගන්නට, සුවසේ නිවන් මඟ වඩා ගන්නට අවශ්‍ය කරන පාරමිතා ගුණ බල රැකිලා වැඩිලා සියලු ආකාරයේ ලෝක දුකින් නිදහස්ව ලෝකෝත්තර සුවය ලබන තනක් සකසන්නට අද දවසේ මේ අප්‍රමාණ බල සම්පන්න ධර්ම දානමය පින්කම, දහම් ඖෂධ පින්කම, මහාම වටිනා වූ ධර්ම රත්නයේ ධර්ම මාණික්‍ය වූ පූජාව, සියලු දානයන් පරදවන ධර්ම දානමය පින්කමේ ආනිසංසය ධර්ම රත්නය හා සමාන වෙනත් සරණක් පිහිටක් නැtei ආදී විදියට සිදු කළ දේශනාවට අදාළ ආකාරයෙන්ම ඒ සරණ පිහිට ධර්මයේ රැකවරණය, ධර්මයේ පිහිට, ධර්මයේ සරණ ප්‍රතිපදාව තුල හික්මෙන්ට අවශ්‍ය කරන ශක්තියක් මේ සිදු කළා වූ තමන් දුක් මහන්සියෙන් හරි හම්බ කරගත් දේ වියදම් කරමින් ඒ තුල කැපකිරීම කරමින් අන් අයට ප්‍රඥාව ලබන්න අද ප්‍රඥාව දන් දුන්නා. දේශනේ කිව්වෙත් ඒකයි. ප්‍රඥාව කැමති නම් ප්‍රඥාව දෙන්න. ඔබ ප්‍රඥාව කැමති වෙලා ප්‍රඥාව අද දන් දුන්නා. ඒ දන් දුන් ප්‍රඥාවේ බලයෙන් පිනති දායක වූ ඔබ හැම දෙනාට ප්‍රඥා ලෝකයේ පහළ වේවා, සත්‍ය අවබෝධය වේවා, සසර දුක් කෙලවර වේවා, උතුම් වූ නිර්වාණ සුවයෙන් සැනසේවා කියලා ආශිංසනය කරනවා. ඒ වගේම යුඩී නැනී මෙනවියගේ දෙමව්පියන් වන පරලෝසපත් යුඩී හෙන්රික් මහත්මයා, මැගලින් පෙරේරා මහත්මිය යන දෙදෙනාටද, ඇයගේ සහෝදරයන් වන බර්නාඩ්, පබිලිස්, නෙවිල්, විමල් උඩවත්ත යන මහත්වරුන් ඇතුළු සියලුම පින් බලාපොරොත්තු වන ඥාතීන්ටද විශේෂයෙන් දායකත්වයේ දරුවෝ අයගේ ජීවන මඟ යහපත් කිරීමට හේතු වන අයුරින් ඉඩකඩම් ගහකොළ හිමිකර තබා මියගිය සියලු ඥාතීන්ටද මෙම ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ
පුණ්‍ය කුසල් නිර්වාණ අවබෝධයටම හේතු වේවා. පරලෝසපත් දෙවසරක් සම්පූර්ණ වන සම්පත් බැංකුවේ සේවයේදී සිටි රණේෂ් ජයකොඩි මහත්මයාටද මේ උතුම් ධර්ම දානයේ කුසල් බලය උතුම් වූ නිවනින් සැනසීමටම හේතු වාසනා වේවා. ධර්ම ශ්‍රවණය කරන සැමටම ප්‍රඥාව දියුණු වීම පිණිසම මේ ධම් දෙසුම හේතු වේවා ආදී විදිහට සිහිපත් කරනවා. මේ ආදී වශයෙන් යූඩී නැනී මෙනවියගේ පාර්ශවෙනුත් මාළනී විතානගේ මහත්මියගෙනුත් සහලයේ පරම්පරාගතව මිය පරලව ගිය සියලු සහලයේ ඥාතීන් හිත මිත්‍රාදීන් මේ පිනෙන් සුවපත් වේවා. උතුම් වූ සත්‍ය අවබෝධයෙන් නිර්වාණ අවබෝධයෙන් සැනසීම උදා කරගනිත්වා කියලා ඒ සියලු ඥාතීන්ටත් මේ පුණ්‍යානුමෝදනා කරනවා. සියලු දෙවියෝ දේවතාවෝ මේ පින් අනුමෝදන් වේවා නිවනින් සැනසේවා කියලා හිතාගෙන දෙවියන්ටත් පුණ්‍යානුමෝදනා කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදාති. දස බල බුදුන් නම් සෙල් මුදුනතින් මතු නිවන් නම් මහා සමුදුර කෙලවර කොට ඇති දසතින් අරියටඟි මග සිහිලින් සීල් උනිති සුවදෙන ජිනවදන් ගඟ බෝකල් ගලාවා සව් සතන් සනහා සදු සදු සදු. මෝහක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා පිළියන්දල හැදිගම පදිංචි මාලිනී විතානගේ මහත්මිය සහ යූඩී නැනී මෙනවිය විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් යූඩී නැනී මෙනවියගේ දෙමාපියන් වන පරලෝසපත් යූඩී හෙන්ද්‍රික් මහතා සහ මැගිලින් පෙරේරා මහත්මිය යන දෙදෙනාටද ඇයගේ සහෝදරයන් වන බර්නාඩ් පබ්ලිස් නෙවිල් විමල් උඩවත්ත යන මහත්වරුන් ඇතුළු සියලුම පින් බලාපොරොත්තු වන ඥාතීන්ටද විශේෂයෙන් දායකත්වයේ දරූ අයගේ ජීවන මඟ යහපත් කිරීමට හේතු වන අයුරින් ඉඩකඩම් ගහකොළ හිමි කර තබා මියගිය සියලු ඥාතීන්ටද මෙම ධර්ම දානෙන් ජනිත වන්නා වූ පුණ්‍ය කුසල් නිර්වාණ අවබෝධය පිණිසම හේතු වේවා. පරලෝ සැපත්ව දෙවසරක් සම්පූර්ණ වන සම්පත් බැංකුවේ සේවයේ යෙදී සිටි රණේෂ් ජයකොඩි මහතාටද මේ උතුම් ධර්ම දානයේ කුසල් බලය උතුම් නිවනින් සැනසීමට හේතු වේවා. ධර්ම ශ්‍රවණය කරන සැමටද ප්‍රඥාව දියුණු වීම පිණිස මේ ධම් දෙසුම හේතු වාසනා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.